Simple carbohydrates are the sugars found in anything sweet. Starchy carbohydrates are found in foods like pasta, potatoes, cereals, and rice. A few drops of iodine solution produces a colour change from orange to blue-black. This indicates the presence of starch. So, will any of our foods test positive? Grape juice? Nuts? Or bread? Starch is present in bread, but not in grape juice or nuts. Egg white contains a lot of protein. The test for protein is called the Biuret test. This involves adding some sodium hydroxide solution, then running some very dilute copper sulfate solution down the side of the tube. At the top of the mixture, the colour change to mauve shows that protein is present. So which of these will test positive for protein? Bread in tube 1, nuts in 2, and grape juice in 3. Both the bread and nuts contain protein. Which contains more? right ආරම්භ කරමු. සුබ සන්ධ්‍යාව සියලු දෙනාට. අද සමහර අය නිදහස් සමරන්න යන්න ඇති. නමුත් නේද? නිදහස තියා අපිට මේ ජීවත් වෙන්නවත් ඉස්සරහට රටක් තියෙයි දන්නේ. හරිද? ඒකින්ද මුහුද දිහා බලන්න වෙඩිපත්තු කරා කියලා අපිට නිදහසක් නම් ලැබෙන්නේ. නිදහස නේ බය නැතුව ජීවත් වීමනේ කියන එකකවත් කරන්න බෑ. බයයි ජීවත් වෙන්න කුස්සියට යන්න බෑ ගෑස් පුපුරයිද කියලා. හෙට දවසේ කන්න පුළුවන් වේද කියලා දෙමව්පියන්ට බයයි. ඒකින්ද ආයි බයත් එක්ක නිදහස කෙසේ වෙතත් ඔය කට්ටිය යමක් ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා අපි නිදහස් දවසෙත් පන්තිය කරනවා. ඒ නිසා එපාරක් කොටම සුබ සන්ධ්‍යාවක් කියමින් ආරම්භ කරනවා. ඉතින් කවුරු හරි අලුත් ළමෙක් ඉන්නවනම් මොකද උදේත් ඇහුවා ළමයි සහභාගී වෙන්න. ඔය කට්ටියන්ගේ යාළු මිත්‍රාදී ඉන්නවනම් දැම්ම සහභාගී වෙන්න කියන්නේ මේ අලුත් 10 පන්ති. ඒ කියන්නේ දැන් ඉස්කෝලේ නම් 9 පන්තියේ ඉන්නේ. ඒ අය සහභාගී වෙන්නේ මේ අලුත් 10 පන්තියේ. ඒතර අලුත් 10 පන්තියේ අලුත් ළමයෙකුට හෝ 9 හිටපු ළමයිටත් ඉන්න පුළුවන්. ඒ ළමයි කොහොමද ඉන්නවා? සමහර අය යම් හේතු උඩ නේ එන්න බැරි වෙනවා. විදුලි ප්‍රශ්න, ඩේටා ප්‍රශ්න තියෙනවා. සමහර අයට කොරෝනා හැදිලා. කොරෝනා දැන් අතිශීඝ්‍ර ලෙස ඔමික්‍රෝන් බෝ වෙනවා. ඒක නිසා ශාලා පන්ති පටන් ගැනීම හිතන්නවත් බැරි තත්වයක තියෙන්නේ. මොකද ඒ තරම්මයි කොරෝනා බෝ වෙනවා. මොකද ඔය එන පන්තික ළමෙක් හිටියොත් එහෙම ඉස්කෝලත් ඇත්ත වශයෙන්ම පොඩි පන්ති නිමාඩු දෙන්න නැතු හිටියට නිමාඩු දෙන්න උනේ මේ තත්ත්වය නිසා. ඒක නිසා ඔබට මාසික නිමාඩුව සමහර විට ඔක මාස දෙක තුන වෙන්න පුළුවන්. ඔන්න මතක තියාගන්න නිදහස් දවසේ මම කීවේ වෙනවා නෙමෙයි වෙන්න ඉඩ තියෙනවා. ඒ තරම් දරුණු ලෙස අයත් කොරෝනා පැතිරෙනවා. අර මරණ සංඛ්‍යාව වර්තරක් නැති වුණාට බෝ වෙන එක කෙලවරක් නැතුව හැමදාම කොරෝනා. හරි එතකොට මේ වාතාවරණයේ උඩ අපිට Zoom පන්තියම තමයි ඉන්න වෙන්නේ. මේ Zoom පන්තිය හරියට කරගත්තොත් ඔය කට්ටිය නිකම් කම්පියුටර් හෝ ෆෝන් එක ඔන් කරලා අම්මට හෙන්න දාලා ගේම් ගහන කට්ටිය ඉන්නවා. එක්ක ඒක තියලා වෙන කොහෙරි ගිහිල්ලා එනවා. සමහර අය දැන් ආදිත් පන්සලේ තව. හරිද? සමහර අය තව පන්සලේ ගිහිල්ලා මෙතන ඔන් කරලා තිබ්බට පන්තිය ළමයා නැහැ. අම්මා ෆෝන් මේක ඔන් කරලා තියෙන්නේ. ඒකින්ද ඔය වගේ ඉන්නවා. ඉතින් නමුත් ඉර කට්ටිය පිළිවෙලින් ඉන්නවා. මොකද නිමාඩු කියලා හරියන්නේ නැහැ. ට්‍රිප් ගිහිල්ලා තවත් බෝ කර ගන්නවට වඩා ඉන්න පුළුවන්. ඉතින් අලුත් ළමෙක් ඉන්නවා නම් කවුරු හරි පරණ සටහන් ටික යාළුවෙකින් ඉල්ල ගන්න දැනට ඒ තියෙන තත්ත්වේ ඉඳන් අල්ල ගන්න. අල්ලගෙන ඒ ගැඩුවක් තියෙනවා නම් මම 6 වෙනි ඉරිදා
මොකද මතක තියාගන්න 6 වෙනි ඉරිදා 2 සිට 4 දක්වා. ලියා ගන්න කොලේක 2 සිට 4 දක්වා එනවා ටියුට් දෙන්න පොතුහැර සේකර විද්‍යාලය අසලට. සේකර විද්‍යාලය ළඟට ආවම හොයා ගන්න පුළුවන්. මං ඉන්නවා අනිවාර්යයෙන්. හරිද? දැන් පොතුහැර සේකර විද්‍යාලය අසලට එනවා. ඒක නිසා අපාරක් කියන්නම් පස්සේ ඒ ගැටලු මොන හරි තියෙනවා නම් පරණ ටියුට් ගන්නයි අලුත් ටියුට් ගන්නයි ඔක්කොම එදාට එන්න. එන්න බැරි අයට වෙන්නේ අර මගේ බැංකු account එකට සල්ලි දාලා සැපෑලෙන් ගෙන්න ගන්න. ඊට වඩා ලේසි ඔය කට්ටිය හෝ කට්ටිය කවුරු හරි එවලා ටියුට් ගන්නවා නම් හරිද? ඒක ලේසි. මේ විදිහට මේවා කරන්න ඉතින් අපි එක දිගට මේ පන්ති අරයි යනවා. හරිද? මේ එතකොට ඔය කට්ටිය ක්‍රමානුකූලව සහභාගී වෙන්න. එතකොට වැඩේ හරි. දැන් එතකොට තත් ළමයි සහභාගී වෙන්නකම් හිටපු අය දන්නවා මම මේ ටියුට් එක ඔය කට්ටියට දීලා තියෙනවා. පොඩ්ඩක් බලන්න. මේ ටියුට් එක හම්බෙලා නැතිය කරුණාකර මේ ලබන ඉරිදා සේකරේට ආපුවාම ඒ ගිය මාසේ ආපු නැති අය ටියුට් එක ගන්න. හරිද? තව අලුත් ටියුටුත් දෙවෙනි පාඩම චලිතයේ පාඩමේ ටියුටුත් දෙනවා. හරිද? ඒක නිසා මෙන්න මේ ටියුට් එක ඔය කට්ටියට දීලා තියෙනවා. මේ ටියුට් එක ළඟ තියෙන්න ඕනේ. දැන් නැත්තම් ගන්න අනිත් කට්ටිය ලබන ඉරිදා වෙනකොට අනිවාර්යයෙන්ම ගන්න නැත්තම් ටියුට් එක කරද්දී ඔය කට්ටිය උඩ බලා ඉන්න වෙනවා. එතකොට අපි මේ වෙනකොට 10 වෙනි ශ්‍රේණිය අපි කිව්වා පාඩම් 20ක් තියෙනවා. පාඩම් 20න් පළමු පාඩම අපි පටන් අරන් දැන් සති දෙකක් විතර වෙනවා. ඒකේ මුල් දවසේ විභාගයට එන හැටි, විභාගයට එන ප්‍රශ්න පත්‍රයේ ලකුණු දෙන්නේ කොහොමද ආදී සියලු තොරතුරු ඔකට කතා කරා. ඒක කියන්නේ මුලින් ඉඳන් සහභාගී වෙන්න ඕනේ. තවත් යාළුවෝ ඉන්නවා කියන්න. නැත්තම් පහුවෙලා ආපුවම අල්ලගන්න බෑ. හරිද? එතකොට පළමු පාඩම උනේ ජීවයේ රසායනික පදනම. chemical basis of life. ඒකේ අපි ජෛව අණු යටතේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල කතා කරා. අපි ඒ ටිකට කීවා මොකද්ද? ඒ ටිකට කීවා ජෛව අණු කියලා. අපි මේ ජෛව යන අණු යටතේ කාබෝහයිඩ්‍රේට් කතා කරලා අවසන් ජෛව අණු යටතේ කාබෝහයිඩ්‍රේට් කියන එක පොඩින්ද කාබෝහයිඩ්‍රේට් කියන කතා කරලා අවසන්. ප්‍රෝටීන් කතා කරලා අවසන්, ලිපිඩ කතා කරලා අවසන්. අද තියෙන්නේ න්‍යෂ්ටික අම්ල, නියුක්ලික් ඇසිඩ්. අපි කීවා අපගේ ශරීරය හැදිලා තියෙන්නේ අර මූලද්‍රව්‍ය 25කින් විතර. ඒ 25 එකතු වෙලා එක එක වර්ගයේ සංයෝග හැදෙනවා. ඒ සංයෝග කොටස් දෙකකට බෙදුවා. කාබන්, හයිඩ්‍රජන් තියෙනවා කාබනික සංයෝග. ඒ කාබනික සංයෝග වලින් ඇඟේ වැඩිපුරම තියෙන මේ උගන්නපුව වැඩිපුරම තියෙන කාබනික සංයෝග හතරට කීවා ජෛව අණු කියලා. මේට අමතරව ඇඟේ තියෙනවා ජලය, විටමින්. විටමින් කියන්නේ අත් වශයෙන්ම කාබනික එකක්. khනිජ ලවණ, ජලය, විටමින් ආදී ඒවා තියෙනවා. එතකොට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල සජීව පදාර්ථ කියන්නේ අපේ ඇඟේ හෝ ශාක සත්ව සුද්ධ ජීවීන්ගේ දේහවල තියෙන ප්‍රධාන ජෛව අණු බව කීවා. උගන්වන්නේ නෙමෙයි මම මේ මෙතෙක් උගන්වපු සාරාංශය කියන්නේ. හරිද? මෙතෙක් උගන්වපු සාරාංශය. ඊට පස්සේ කීවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන් අණු සජීව පදාර්ථයේ බහුලව පවතින මූලද්‍රව්‍ය බව ප්‍රකාශ කරා. අපේ ඇඟවල වල, ගස්වල සුද්ධ ජීවීන්ගේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. කියලා කියව සජීව පදාර්ථ කියන්නේ අපේ ඇඟේ බහුලවම පවතින මූලද්‍රව්‍ය. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල වල සංයුතිය උදාහරණ අපි දැන් කතා කරලා ඉවරයි. කාබෝහයිඩ්‍රේට් වල මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් කතා කරලා ඉවරයි. ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල කතා කරලා ඉවරයි. ලිපිඩ කතා කරලා ඉවරයි. ඒ වගේ ප්‍රැක්ටිකලුත් මම දැම්මා. ඊට අමතරව වීඩියෝ එකක් YouTube එකේ මගේ හුඟ වීඩියෝ තියෙනවා. ඔය කට්ටියන්ට අවශ්‍ය ප්‍රැක්ටිකල් තුන දැම්මා. තවත් ප්‍රැක්ටිකල් අපි කතා කරමු. හරිද? ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල සංයුතිය ප්‍රකාශ කරා. එන්සයිම් ගැන කතා කරා. එන්සයිම් ආදර්ශ ක්‍රියාකාරීත්වය අපි පොඩ්ඩක් පැහැදිලි කළා. නමුත් ඔක්කොම කරේ නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ජලයේ කතාව. ජලයේ කතාව මේ විස්තර ටික. ඒ ටික ඔන්න ඔය ටික කරපුවම පාඩම අවසන්. ඊට පස්සේ තමයි අපි දෙවෙනි පාඩම පටන් ගන්න. ඒ කියන්නේ දෙවෙනි පාඩමේ ටියුට් මේ 6 වෙනි ඉරිදා සිට ටිකුත් කරනවා.
ඒකින්ද ටියුට් ගත්තේ නැතුවම ටියුට් එක කරද්දි හොල්මන් වෙනවා. ඒ නිසා අදත් මේ ටියුට් එකේ ඊළඟ පිටු ටික මම පෙන්නනවා පස්සේ ටියුට් එක අරන් තියාගන්න ඕන. එහෙම නැතුව කරන්න බෑ. ඒක නිසා අපි අද මේ නියස්ටික් ආම්ල නියුක්ලික් ඇසිඩ් කියන එක අවසන් කරලා මේ ටියුට් එකේ ඇතුළු පිටු වලට යනවා. එහෙනම් ඔබ ළඟ නැත්තම් මේ ටියුට් එක කියන්නේ මේ කාමරේ තියෙනවා නම් අම්මට කාටද කියන්න අන්න අතර මෙන්න මෙතන මේ පොත ASCII මේ ෆයිල් එක ASCII ෆයිල් එකක් දීලා තියෙනවා. හරිද? ෆයිල් එක ASCII තියෙනවා ටියුට් එක අරන් එවන්න. එහෙනම් ඔය කට්ටිය පාඩමට ලෑස්ති වෙද්දී අදාළ ටියුට් සටහන් පොත් ඒවා ඔක්කොම ළඟ තියාගෙන ඉන්න ඕන. අය වෙන කම්ම කොහෙවත් ගිහිල්ලා රවුම් ගහලා දුවගෙන ඉන්න එපා. හරිද? කලින් ඒවා ලෑස්ති කරලා තියාගන්න ඕන. නිදහස් දිනේ නිදහසට කියලා කරන්න දෙයක් නැහැ. හරිද? ඉගෙන ගත්තොත් ඔබට මේ වගේ නිදහස් වෙන්න පුළුවන්. නැත්නම් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. වෙන රටකට හරි ගිහලා නිදහස් වෙන්න ඕන නම් ඉගෙන ගන්න වෙනවා. නැත්නම් ඔබට මේ නිදහසක් ගන්න හම්බෙන්නේ නැහැ මේ ලංකාව තුල. හරි? එතකොට ඔන්නෝමයි කතාව. එහෙනම් අපි අද දවසේ පාඩමට යමු. හරි පහුවෙලා ආපු කෙනෙක් ඉන්නවා ඒක බලා ගන්න. එහෙනම් ඔය ටියුට් එක ගත්ත නැති ටික ගාලා ගිහලා ටියුට් එක ඔය පෙන්නපු ටියුට් එක ළඟට ගන්න. කරුවේ මයික් එක ඔන් කරපු කෙනෙක් කියන මං කියනවා ඇහෙනවද? සමහර අය මයික් ඔන් නැති. මාසිට ඇහෙනවද? ඇහෙනවා සර්. රයිට් හරි. ඇහෙනවා. හරි මේ එහෙනම් සර්. හරි එහෙනම් මේ පටන් ගමු වැඩේ. මොකක් හරි ගැටලු තියෙනවා chat එකට දාන්න. මොකද මයික් දිගටම ඔන් කරන්න බෑ. ඔන් කරොත් ප්‍රශ්න එනවා දන්නවනේ හිටපු අය. chat එක විතරක් භාවිතා කරමු. එහෙනම් එක දිගට පන්ති රැඳී ඉන්න. එතකොට ක්‍රමානුකූලව මේ වැඩේ කරන්න පුළුවන්. අවශ්‍ය දේවල් ප්‍රැක්ටිකල් ඔක්කොම YouTube දානවා. ආ ප්‍රැක්ටිකල් ඉස්කෝලේ කරන්නේ කරා හෝ නොකරුවා කිසිම අවුලක් නැහැ. YouTube එකේ දාලා ඒවා පැහැදිලි කරනවා, ටියුට් කරනවා, ටියුට් ලබා දෙනවා. සටහන් ටික දෙනවා. දැන් වැඩේට ලෑස්ති වෙන්න. එතකොට අනාගතයේ ඔබට විශ්වවිද්‍යාලේ ගියත් අනාගතේ කරන්න වෙන්නේ Zoom තමයි. Zoom මො ඒ වෙනත් තාක්ෂණිකයක් භාවිතා කරන්න වෙනවා. මේ කොරෝනා එක එහෙම ලේසියෙන් හොඳ වෙන තත්ත්වයක් නැහැ. ඉතින් අපි ඒ විදිහට මැච් එක ගහන්න ඕනේ. අවුලක් තිබ්බොත් අවුලක් තියෙන්නේ මේ විදුලි බල ප්‍රශ්නයක් ආවොත්. හරිද? ඒකටත් අපි ඉදිරි ක්‍රියාමාර්ග මොකක් හරි සලසලා දෙන්න. එහෙනම් යමු පාඩමට. බලගන්න. හරි ඔක්කොම පෙන්නන්න බෑ මං ගාව තියෙනවා මේ පාඩම පටන් ගත්ත දවසේ ඉඳලා ඔබගේ 10 පන්තිය පටන් ගත්ත දවසේ ඉඳලා ලියපු සටහන් මෙන්න මෙතනින් පටන් ගත්තේ තින්නෙත් දාලා තියෙනවද දන්නේ විද්‍යාව හරි අන්න තියෙනවා අන්න ඔය තියෙන්නේ අර පටන් ගන්න තියෙන්නේ 2022 පළවෙනි මාසේ 7 ඔබගේ සටහන් පොතේ තියෙනවද දන්නේ 7 වෙනිදා පටන් ගත්ත මේ 10 පන්තිය දැන් මාසයක් ගිහිල්ලා නේ පෙබරවාරිනේ මාසයක් ගිහිල්ලා මාසෙ තුල අපි මෙන්න උගන්වපුවා. හරිද? මෙන්න උගන්වපුවා. ප්‍රශ්න පත්‍රයේ එන හැටි. පාඩම් පටන් ගත්ත ජීවි රසායනික පදනම ඔය අලුතෙන් ආපුවා යාළුවෙන් ඉල්ල ගන්න නැත්තම් මට ඉදිරියට අවිලා කියන්න. හරිද? මේ උගන්වපුවා. ඇඟේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය ටික ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. ඊට කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරා මේක විශාල මාසයක් කතා කරා කියන්නේ අල්ල ගන්න හිමි සීරුවේ. ෆොටෝකොපියක් ගහගන්න සටහන් ටික. මේකේ ඌව කියලා වැඩක් නැහැ. මේක මට එවන්න පුළුවන්. මේකේ ඌව කියලා වැදගත් වෙන්නේ නැහැ ඔය කට්ටිය. නේ? මොනෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් එකපාරට අපු හොල්මන් ඔය ගණන් ගන්න එපා. මේ 10 පන්තියේ කරුණු අපි උසස් ප්ලි ඉගෙන ගත්තට 10 පන්ති උගන ගත්ත දේවල්. නේ? මාසයක් උගන්වපුවා මේ පට්ට ගල පෙන්නන්නේ. ප්‍රෝටීන් වල වැදගත්කම. ලිපිඩ ඔන්නන්තර කතා කරේ ලිපිඩ වල වැදගත්කම. එහෙනම් අපේ ඇඟේ කාබන් හයිඩ්‍රජන් අඩංගු ඒවට කියන්නේ කාබනික සංයෝග. ඇඟේ වැඩිපුරම තියෙන කාබනික සංයෝග වලට කියවා ජෛව අණු biological molecules. ජෛව අණු වර්ග හතර මොකද්ද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. හරිද? එහෙනම් න්‍යෂ්ටික අම්ල ඉංග්‍රීසියෙන් නියුක්ලික් ඇසිඩ් කියලා කියනවා. නැත්නම්
නියුක්ලික් අම්ල. ඒක නියුක්ලික් ඇසිඩ් කියන එකට සිංහලෙන් කියන්නේ නියුක්ලික් අම්ල. හරි ඒකින්ද කොහොම විදියට කීවත් ඔය එකමයි. කැමති විදිහට ලියා ගන්න පුළුවන්. මම කැමති විදිහට නෙමෙයි ඔක්කොටම ටික දෙන්නම්. එහෙනම් ඊළඟ ජෛව අණුව ලියන්න. න්‍යෂ්ටික අම්ල. නියුක්ලික් ඇසිඩ්. නියුක්ලික් ඇසිඩ් නැත්නම් නියුක්ලික් අම්ලය. ඔය කවුරු කොහොම කීවත් ඔය මොකකින් කීවත් ප්‍රශ්නයක් නැහැ. න්‍යෂ්ටික අම්ල. දැන් අපි වැඩේට බහිමු. ඉතින් හොඳට අහගන්න ඊට පස්සේ අවශ්‍ය දේ ලියන්න. දැන්ට තියෙන ඔබට මාතෘකාව විතරක් ලියා ගන්න න්‍යෂ්ටික අම්ල. හරි? මේවා මේ ටිකක් අමාරුයි. නමේ කරුණු වගේ නෙමෙයි ටිකක් සංකීර්ණ කරුණු. නමුත් කරන්න දෙයක් නෑ. දැන් ඔබ නීත්‍යානුකූලව ඇත්ත වශයෙන් බැලුවොත් ඉන්නේ දැන් 10යි. ඉස්කෝලේ ඊළඟ වාරේ පාස් කරාට දැන් ඉන්නේ 10යි. ඉතින් ඉස්කෝලේ ඔය විදිහට ඉවර කරන්න බෑ පාඩම් 20ක්. හැරෙන්නවත් බෑ. ඒකින්ද අපි දැම්මේ දැම්ම පටන් අරන් ඒ අවශ්‍ය දේ කට්ටියන්ට ලබා දෙන්නේ. හරිද? ඉතින් ඒ විදිහට බලද්දී අපි සෑහෙන වේගෙන් කරන්න ඕනේ. හිමින් කළා හරියන්නේත් නැහැ. දැන් කතාව මේක අහගන්න. පස්සේ පාඩමකත් කියලා දෙනවා. මේ ශාක සත්වයෝ හා සුද්ධ ජීවී මේ සියලු දෙනාම හැදිලා තියෙන සෛල වලින්. අපේ ඇඟවල හැදිලා තියෙන සෛල කියන්නේ ඒ වගේ. දැන් බිත්තරේ කියන්නේ තනි සෛලයක්. ඇහැට පේනවා. හැබැයි අපේ ඇඟේ තියෙන සෛල ඇහැට පේන්නේ නැහැ. ඊටාමත් කුඩායි. එහෙනම් ඒවා අන්වීක්ෂයෙන් බලන්න ඕන. හරිද? ඒ ලොකුම සෛලය තමයි පැස්බරාගේ බිත්තරේ. දැන් ඩයිනෝසස් බිත්තරේ කියන්නේ ලොකුම සෛලය. මොකද ඇහැට පේන්නේ නැති ඕන තරම් සෛල තියෙනවා. අපේ ඇඟවල ගස් හැදිලා තියෙන සෛල කෝටි ගාණක් එකතු වෙලා. සමහර සුද්ධ ජීවීන් ඔකට්ටිය දන්නවා. 9 පන්තියේ පළමු පාඩම මතක ඇති. දැන් ටර්ම් ටෙස්ට් වල අහයි. ඉතින් 9 පන්තියේ පාඩම් කරන්න වෙනවා. ඒකයි තියෙන ඔකට ප්‍රශ්නේ ටර්ම් ටෙස්ට් එකට 9 පන්තියේ පාඩම් කරන්න මම ටියුට් දීලා තියෙනවා. ප්‍රශ්න කරලා තියෙනවා. නිමාඩු කාලේ කියලා හරියන්නේ නැහැ පාඩම් කරන්න වෙනම ඈ. අර ඉස්සර වගේ දැන් නිමාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ හරියන්නේ නැහැ. හරිද? ඒකින්ද අනිවාර්යෙන්ම පරණේවත් බලන්න ඕනේ. අලුත් ඒවල් එස මම මේ උගන්වපු දේවල් ඒ ටික බලපුවම ඇති. එකපාරට 10 ඔක්කොම කියවන්න එපා. තව 10 පොතුත් හම්බෙලා නැතුව ඇති මං හිතන්නේ. හරි ඒකින්ද මේ ටික බලාගත්තාම ඇති. ටියුට් තියෙනවනේ. එතකොට ශාක සත්තු සුද්ධ ජීවීන් ගත්තාම සුද්ධ ජීවීන් බොහෝ විට තනි සෛලයක්. ඒකින්ද කියනවා ඒ අයට ඒක සෛලික ජීවීන් කියලා. ඒක සෛලික ජීවි. අපි සෛල ගොඩකින් හැදලා ඉඳ අපිට කියනවා බහුසෛලික ජීවි. බහුසෛලික ජීවි. unicellular organism, multicellular organism. ඒකෙදි මේ හැම ජීවියෙක්ම හැදිලා තියෙන සෛල වලින් කියවනේ. මේ සෛලය ගත්තාම පස්සේ පාඩම උගන්වනවා. සෛලයක් ගත්තාම මෙන්න මේ වගේ. තියෙනවනේ. මෙන්න මේ වගේ සෛලයක මැද්දේ බොහෝ විට ඔය කට්ටිය 10 දී 9 දී ඉගෙන ගත්තා රුධිරය ගත්තාම රුධිරේ රතු රුධිරාණු කියන ඒ වගේ ඔය කියන න්‍යෂ්ටිය නැහැ. සුදු රුධිරාණු වල න්‍යෂ්ටි තියෙනවා. හරිද? බොහෝ විට සෛලවල මැද්දේ තියෙනවා න්‍යෂ්ටිය කියලා එකක්. මොකද මේකට කියන්නේ න්‍යෂ්ටිය. මේක තමයි සෛලය. සෛලය සෙල්. එතකොට මේක හොයාගෙන ඉවරලා කාලයක් යද්දී විද්‍යාඥයෝ පරීක්ෂණ කරනකොට වැදගත් දෙයක් හම්බුණා. මොකද්ද? හැම සෛලයකම න්‍යෂ්ටිය විශේෂ රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. අපි කියවනේ සෛල වල තියෙන ಜಾති බලපුවාම සෛල වල තියෙන කාබනික සංයෝග ගත්තාම හම්බුණා කාබෝහයිඩ්‍රේට් තියෙනවා. සෛල පටලේ ඒකේ කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ප්‍රෝටීන් තියෙනවා. ප්‍රෝටීන් තියෙනවා සෛලේ. මොකද සෛල වලින් තමයි අපි හැදිලා තියෙන්නේ. අපේ ඇඟේ තියෙනවා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන්. තව තිබ්බ ලිපිඩ. කොහොම ඉන්නකොට තමයි හොයාගත්තේ මේ සෛලයක න්‍යෂ්ටි ඇතුලේ තියෙන විශේෂ රසායනික ද්‍රව්‍යයක්. ඒ රසායනික ද්‍රව්‍ය අරගෙන ඒකේ තියෙන විස්තරත් එක්ක බලපුවාම බල්ලා කීවා ඒකට න්‍යෂ්ටික අම්ල කියලා. ඒ න්‍යෂ්ටික අම්ල හැදිලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා ෆොස්ෆරස් වලින්.
දැන් මතකයිදනේ කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. ලිපිඩ් හැදිලා තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. ප්‍රෝටීන් විතරක් වෙනස් වුණා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. මීට අමතරව නයිට්‍රජන් හා සල්ෆර්. සල්ෆර් හැමෙලාම නැහැ. අපි ගිය සතිවල ඕක ඔබට කීවා මතක ඇති. මතක තියෙන්න ඕනේ. හරි? එතකොට මේ න්‍යෂ්ටියේ තියෙන විශේෂ රසායනික ද්‍රව්‍යයක්. ඒකට කියව න්‍යෂ්ටික අම්ල. ඒක හැදිලා තියෙන්නේ මෙන්න මේ රසායනික ද්‍රව්‍ය ටිකේ. කියන්නේ මූල ද්‍රව්‍ය වලින් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ඊට අමතරව ફોස්ෆරස් කියලා කෙනා තියෙනවා. දැන් මේ වගේ ફોස්ෆරස් නැහැ. වෙලාවට ප්‍රෝටීන් වල නයිට්‍රජන් තිබ්බා. මෙයාගෙත් නයිට්‍රජන් තියෙනවා. CHO කියන එක කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන ටික මේ හැම ජෛව අණුවකම බලා ගන්න පුළුවන්. එතකොට අන්නේ න්‍යෂ්ටික අම්ලයේ තොරතුරු ඒක හැදිලා තියෙන්නේ මොකද්ද කියන කතාව තමයි අද පටන් ගන්නෙ. හරි එහෙනම් ආරම්භ කරමු. න්‍යෂ්ටික අම්ල නියුක්ලික් ඇසිඩ් කියලා ලියලා පොඩි ටක් ගාලා මෙන්න මෙහෙම එකක් දාලා මේක ලියන්න සෛලය මේක න්‍යෂ්ටි කියලා ලියා ගන්න ටක් ගාලා රූපයක් ඇදින්. අනික එපා මේක සෛලයක් ඇඳලා මැද බෝලයක් ගැව්වා. ඒක න්‍යෂ්ටිය මේක සෛලය. විස්තර ඇතුව සම්පූර්ණයෙන් සරලව කතා කරනවා ඈ. අච්චු පොත් වලින් ඒවා එකපාරට තේරෙන්නේ නැහැ. තේරෙනවා අච්චු පොත් කියව ගන්න පුළුවන් නේ පන්ති යන්න ඕනේ නැහැ නේ. ඔකට පන්තියකට යන්නේ මේ විදිහට. ඔකට මේ පොඩි නම් ටික ලොක් කරන්න පුළුවන් ඔකට ස්ක්‍රීන් එක මේක ලොක් කරලා බලා ගන්න. සමහර අය පන්සල් ගියා අය ආවත් දන්නේ නැහැ. මොකද නිදහස් දවසේ පන්සලේ එක එක හාමුදුරුවොත් එක එක ව්‍යාපාර පටන් ගන්නවා. හරිද? මිය ගිය අයට පිනිසයි. අත වශයෙන්ම අපරාධයෙන් මේ සටන් කළා අපි නිදහස ගත්තේ. ඒ කාලේ සුද්ධවත් හිටියට තවත් අපිට හොඳට දියුණු වෙලා ඉන්න තිබ්බා. සුද්ධ ආපහු අපිත් කට්ටිය ෆයිට් කරගත්ත සුද්ධයෙන් ගන්න දැන් අරගෙන ඉල්ලන් කාලා තියෙනවා. දැන් බීච් එක ගාට ගිහිල්ලා වෙඩිමුර තියෙනකොට වටේම චීන්නු එක එක අල්ල ඉවරයි ලංකාව. ලංකාව නිදහස් වෙලා නැහැ. තිබ්බට වඩා යටත් වෙලා තියෙන්නේ. මොනව කරන්නද? නේද? 69 ලක්ෂේ පොහොට්ටුකාරයොත් එක කරන්න බෑ. හරි? දැන් ඉතින් අපි වැඩේට බහිමු. එහෙනම් සෛලය අදින්න ඇති න්‍යෂ්ටි කියලා ලියවා. දැන් ලියන්න. අංක 1. අංක 1 ලියන්න. හතුරුල්ට මේ පැත්තේ අංක 1 දාලා ලියන්න මෙහෙම. සෑම ජීවියෙක්ම යන සෑම ජීවියෙක්ම සෑදී ඇත්තේ සෑම ජීවියෙක්ම සෑදී ඇත්තේ සෛල නැමැති සෑම ජීවියෙක්ම සෑදී ඇත්තේ සෛල නැමැති මූලික තැනුම් ඒකක වලිනි. සෛල නැමැති මූලික තැනුම් ඒකක වලිනි. හරි? සෛල නැමැති මූලික තැනුම් මේක අපි කියන්නේ බිල්ඩින් බ්ලොක්ස් කියලා කියන්නේ කට්ටිය සෙල්ලම් බඩුව හදද්දි කියන්නේ බිල්ඩින් බ්ලොක්ස් එකතු කරලා හදනවා කියලා ගෙවල් එහෙම ඒ වගේ තමයි අපි යන්නේ හැදිලා තියෙන්නේ. සෛල නැමැති තැනුම් ඒකක වලිනි. ඒකටම ලියන්න මෙම සෛලවල ගස් මොනෙක් වගේ මෙම සෛලවල දැකගත හැකි විශේෂිත කොටසක් ලෙස දැකගත හැකි විශේෂිත කොටසක් ලෙස න්‍යෂ්ටිය නැමැති ව්‍යුහය හැදින්විය හැක. දැක්ගත හැකි විශේෂ කොටසක් ලෙස න්‍යෂ්ටිය නැමැති ව්‍යුහය හැදින්විය හැක. න්‍යෂ්ටිය නැමැති ව්‍යුහය හැදින්විය හැක. තම ජීවියෙක් පැදලා තියෙන සෛල වලින් සෛලයක විශේෂ කොටසක් තියෙනවා න්‍යෂ්ටිය කියලා. උගක් ඒ වගේ මැද්දේ තියෙන. ශාක සෛල වල නම් පැත්තකට තල්ලු වෙලා තියෙනවා. ඔකට බිත්තරයක් අද්දිය බිත්තරේ කහමදේ තියෙනවා ගඩක් වට අහුවෙන කෑල්ල. අන්න ඒක තමයි න්‍යෂ්ටිය කියලා කියන්නේ. කහමදේ නෙමෙයි ඈ.
කහමදේ මේ කහමදේ ඇතුලේ තියෙන පොඩි කණකම් කෑල්ලක්. ඒක තමයි න්‍යෂ්ටිය. දැන් අංක 2. න්‍යෂ්ටි ඕන තරම් කාලය තියෝ කට්ටිය. හරි? අංක 2. මෙම න්‍යෂ්ටි ඇති විශේෂ කාබනික සංයෝග කාණ්ඩයක් ලෙස න්‍යෂ්ටි ඇති විශේෂ කාබනික සංයෝග කාණ්ඩයක් ලෙස න්‍යෂ්ටිය තියෙන හින්දා ඒකට කියනවා නමක් ඒ කාලේ නම දැම්මේ එහෙමයි. විශේෂ සංයෝග කාණ්ඩයක් ලෙස න්‍යෂ්ටික අම්ල නැත්නම් නියුක්ලික් ඇසිඩ් කියන නියුක්ලික් අම්ල කියලත් හරිය න්‍යෂ්ටික අම්ල හැඳින්විය හැක. මේක ජෛව අණු වර්ගයක්. ඒ ජෛව අණුවක් කියන්නේ කාබනික සංයෝගයක් ඇගේ බහුලව තියෙන. ඇගේ සෛල කෝටියක් තියෙනවා නම් ඒතර න්‍යෂ්ටික කෝටියක මේවා තියෙනවා. හැබැයි එතකොට න්‍යෂ්ටි ඇති විශේෂ කාබනික සංයෝග කාණ්ඩයක් තමයි කියන්නේ න්‍යෂ්ටික අම්ල. හැබැයි මතක තියාගන්න ඒ කාලේ මේ සංයෝගයේ මේ රසායනික ද්‍රව්‍ය හොයාගත්තේ න්‍යෂ්ටියේ. හරිද? දැන් කවුරු හරි මොකක් හරි එකක් හොයාගත්තාම ඒ පුද්ගලයාගේ නම දානවා. නමින් හඳුන්වනවා. හැබැයි සමහර විට ඒක වෙනත් තැනක කෙනෙකුත් හොයාගෙන තියන්න පුළුවන්. හැබැයි එයා ඒක පත්තරවල දාලා තිබ්බේ නැහැ. ඒකින්ද මේ ඉස්ලාම් හොයාගෙන පත්තරේට දාපු කෙනාගේ තමයි නම යන්නේ. පස්සේ වෙනව කට්ටිය ගම් වල දැකලත් තියෙනවා මේක. නමුත් ඒක රෙජිස්ටර් කරලා එහෙම කරලා තිබ්බේ නැත්නම් ඒක අයිති නෑ එයාට. පේටන්ට් බලපත්‍රයක් ගන්න නම් ඒක ටක් ගාලා ගිහිල්ලා ඒක රෙජිස්ටර් කරන්න ඕනේ. සමහර ඒවා තියෙන අලුතෙන් එකක් හදලා ඉවර වෙලා ඒක හිතවත්කමට යාළුවාට පෙන්නනවා. යාළුවා එකකින් ෆොටෝ ටිකක් ගහලා වැඩ කරන්නේ කොහොමද කියලා බලලා ගිහිල්ලා එයාගේ නමින් රෙජිස්ටර් කරගන්නවා. ඊට පස්සේ මෙයා කියන වැඩක් නැහැ මේක රෙජිස්ටර් කරලා ඉවරයි. දැන් මෙයාගේ නමින් තමයි ඒ බාණ්ඩෙන් එන ලාභ ඔක්කොම එයාගේ પરම්පරා හත්මුතු પરම්පරාවටම ඒකේ සල්ලි යනවා. උදාහරණයක් රේඩියෝ එක හොයාගත්ත මාකෝනි. දැන් මැරලා එයාගේ මුණුබුරන්ගේ මුණුබුරෝ ඉන්නේ. නමුත් ලෝකේ කොහෙද රේඩියෝ එකක් හදන්නේ? එකෙන් කොටසක් එයාගේ account එකට යනවා. අන්න සීයලා තාත්තලා. හත්මුතු પરම්පරාවටම හම්බු කරලා තියෙනවා. බලන්නකෝ අපේ රටම ණය කරලා නේ මහින්ද සීයා එයාගේ මුණුබුරාට account එකට සල්ලි දාලා. කෝටි ප්‍රකෝටි ගණන් දාලා. හැබැයි ඉතින් මුණුබුරාට කියන්න වෙන්නේ මොකද අපේ සීයා මොන්න මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා මගේ account එකට දැම්ම කියලා තමයි කියන්නේ. ඔකට්ටියන්ගේ සීයා හැම සල්ලි දෙනවා මහාන සීයා මේ හොරකම් කරලා ගත්තේ මහින්ද සීයා වගේ. හරිද? නමුත් මාකෝනිගේ මුණුබුරන්ට කියන්න පුළුවන් ආඩම්බරෙන් අපේ සීයා ඉස්ලාම් රේඩියෝ එක හදලා ඒකෙන් එන හැම රේඩියෝ එකකින් එන ලාභ කොටස් තමයි මේ අපිට තියෙන්නේ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්. හැබැයි මහින්ද සීයාගේ මුණුබුරාට එහෙම කියන්න බෑ. පුතාලාට එහෙම කියන්න බෑ. තාත්තා රටේ ජනතාවගේ සල්ලි හොරකම් කළා මේන් අපිට දුන්නා කියලා. ඔකට්ටියන්ට එහෙම සීයා දුන්නට කමන්නේ නැහැ නේ. දැන් සීයා කොහොමද කියන්නේ කසිප් විකුණලා දුන්නා හරක් හොරකම් කළා අපිට සල්ලි දුන්නා කියලා කිව්වොත් කියන්න හොඳ මදි ඒක ටිකක් ශිෂ්ට නැහැ. ඒක නිසා මේක ඉස්ලාම් න්‍යෂ්ටි හොයාගත්ත හින්දා ඒක න්‍යෂ්ටි කම්ල කියලා කීවට පස්සේ හොයාගත්ත න්‍යෂ්ටියෙන් පිටත් තියෙනවා. න්‍යෂ්ටියෙන් පිටත් තියෙනවා. හැබැයි තවමත් කියන්නේ පරණම න්‍යෂ්ටි කම්ල කියලා. ඒ ඉස්ලාම් හොයාගත්තේ මේකේ තිබිලා. පස්සේ බලද්දී මේ තැන්වලත් ඔය කියන රසායන ද්‍රව්‍ය තියෙනවා. නමුත් තවමත් මේ නම්මයි භාවිතා කරන්නේ. අංක 3 ලියන්න. අංක 3 පසුව මේවා සෛලයේ න්‍යෂ්ටියට පිටතින්ද ඇති බව සොයාගත්තා.
න්‍යෂ්ටියට පිටතින්ද ඇති බව සොයා ගත්තා. න්‍යෂ්ටියට පිටතින්ද ඇති බව සොයා ගත්තා. හරි? තවමත් කියන්නේ න්‍යෂ්ටික අම්ල වැඩිපුරම තියෙන න්‍යෂ්ටියේ සෛලයක හැබැයි න්‍යෂ්ටියේ පිටතිනුත් තියෙනවා. ඔය න්‍යෂ්ටික අම්ල කියන ඒවා හැදෙන්නේ අපි කීවා ප්‍රෝටීන් කියන જાතියක් තිබ්බනේ. ප්‍රෝටීන් කියන ඒවා හැදුනේ චූටි චූටි જાති එකතු වෙලා. ඒ මොනවද මේ චූටි කැලි වලට කිව්වේ ඇමයිනෝ අම්ල, ඇමයිනෝ ඇසිඩ්. පිටි කියන ඒවා පිස්ටේ කියන ඒවා හැදුනේ ග්ලූකෝස් කියන ඒවා එකිනෙක එකතු වෙලා. ඒකට කියන්නේ බහු අවයවීකරණය වෙලා. පිටි වල තැනුම් ඒකකය ග්ලූකෝස්. ප්‍රෝටීන් වල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල. ඒ වගේ මේ න්‍යෂ්ටික අම්ල කියන ඒවා හැදිලා තියෙන්නේ විශේෂ තැනුම් ඒකක වලින්. ඒකට කියනවා නියුක්ලියෝටයිඩ. ඒකින්ද මේවා ටිකක් අමාරු වගේ තේරුණාට මේවා ඔකටියන පොත් හම්බෙලා තියෙනවා නම් බලන්න පොත් 10 පොතේ තියෙන ඒවා. මේක අමාරුව ගන්නන්න නැහැ. හරිද? නියුක්ලියෝටයිඩ කියලා කියන්නේ මොකක්ද එතකොට? මේ න්‍යෂ්ටික අම්ල හැදුණු මූලික තැනුම් ඒකකය. ඒවා එකිනෙක ගැට ගැහිලා තමයි න්‍යෂ්ටික අම්ල සෑදෙන්නේ. මම කියවා කට්ටියන්ට ගිය සතියේ ප්‍රෝටීන් හැදුනේ ඇමයිනෝ අම්ල එකතු වෙලා ඇමයිනෝ අම්ල වල තැනුම් ඒකකය. සෝරි. ඇමයිනෝ අම්ලයක හැදිලා තියෙන හැටි. මෙන්න මෙහෙම කතාවක් මතකද? මෙන්න මෙහෙම ඇමයිනෝ අම්ලයක් හැදුන හැටි. මෙතන මේ R එක වෙනස් වෙද්දී ඇමයිනෝ අම්ල වර්ග 20ක් හැදුනා. ඒව එකතු වෙලා තමයි ප්‍රෝටීන් හැදුනේ. ඒ වගේ මෙන්න මේ නියුක්ලියෝටයිඩ කියන එකේ ව්‍යුහයක් දැනගන්න ඕනේ. මොකද විභාග අච්චු පොතේ තියෙන කට්ටියන්ට මේ අමතර දැනුමට කියලා. අමතර දැනුමට කියවල ටර්ම් ටෙස්ට් වල ඒව තමයි වැඩිපුරම අහලා තියෙන්නේ. දැන් අමතර දැනුම කියලා තිබ්බට හරියන්නේ නැහැ. ඒවා ටික ඔබ දැනගත යුතුයි. අමතර දැනුම කියලා සාමාන්‍යයෙන් කියන්නේ ඒවා දැනගන්න ඕනේ නැහැ. නිකන් දැනගන්න. විභාගෙට එන්නේ නැහැ කියලා. නමුත් ඕන තරම් ඒ කට්ටිය ලැජ්ජ නැතුව විභාගෙට අහනවා. ඒකින්ද දැනගන්න වෙනවා. කොහොමද මේ නියුක්ලියෝටයිඩ කියන ඒවා නිර්මාණය වෙන්නේ? දැන් නියුක්ලියෝටයිඩ් එක ව්‍යුහය මොකද්ද? නියුක්ලියෝටයිඩ් එක ව්‍යුහය මම මේ අදින්නේ නියුක්ලියෝටයිඩ් එක මෙන්න මේ වගේ තියෙන. ඒක මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ කතාවක්. ඔකට පේනවා ඇති එක එක නේ ඍජුකෝණාෂ්ටාකාර පංචාෂ්ට්‍ර වෘත්ත එහෙම තියෙනවා. එතකොට මම මේ කතාව කියනකොට නියුක්ලියෝටයිඩ් එක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. හරිද? එතකොට ඒකට අපි මෙහෙම දාමුකෝ. SNP කියලා. මේ කැලෙන් පෙන්නන්නේ මේකයි. ඔබ ඉගෙන ගත්ත ග්ලූකෝස්. ග්ලූකෝස් වල තියෙනවා කාබන් පරමාණු 6ක්. ඒතර ඒ ග්ලූකෝස් වල හැඩය පෙන්නන්නේ මෙන්න මෙහෙමයි. ග්ලූකෝස් වල හැඩය පෙන්නන්නේ මෙන්න මෙහෙම. මේ කාබන් පරමාණු තියෙන තැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒ වගේ කාබන් අඩු ගාණක් තියෙන සීනි වලට අපි කියන්නේ මොනොසැකරයිඩ් නේ. අන්න මොනොසැකරයිඩ් වර්ගයේ සීනි වර්ගයක්. මම කාබෝහයිඩ්‍රේට් වලත් කියවා මේ නියුක්ලියෝටයිඩ් හදන්න උවමනා වෙනවා කියලා. එතකොට මේ කාබන් 5ක් තියෙන සීනි 6ක් තිබ්බොත් කියන්නේ හෙක්සෝස් සීනි, 5ක් තිබ්බොත් කියන්නේ පෙන්ටෝස් සීනි කාණ්ඩය. S කියන්නේ පෙන්ටෝස් සීනි. 5ක් තියෙන හින්දා පෙන්ටෝස්. පෙන්ටෝස් සීනි කාණ්ඩය තියෙන. N කියන එකේ මත තියාගන්න. N කියන්නේ නයිට්‍රජන් තියෙන එකක්. ඒකට කියනවා නයිට්‍රජනීය භස්මය. අමාරු ටිකක් ඈ. නයිට්‍රජනීය භස්මය. අනික P අකුරින් පෙන්නන්නේ ෆොස්ෆරස් කියන මුල් ද්‍රව්‍ය තියෙන ෆොස්ෆේට් කාණ්ඩය. ෆොස්ෆේට් කාණ්ඩය.
එහෙනම් මේකේ රූපය ගැන දැනගන්න මොකද රූපෙ දීලා අහලා තියෙන ඕන තරම් ටර්ම් ටෙස්ට් වල. එහෙනම් අමතක කරන්න බෑ. අපි අන්තිමේට කීවේ එතකොට ජීවින් හැදිලා තියෙන සෛල වලින් සෛලයක තියෙනවා න්‍යෂ්ටිය. න්‍යෂ්ටියේ තියෙන විශේෂ ජෛව අණුවක් තියෙනවා. ඒකට කියන්නේ න්‍යෂ්ටික අම්ල. ඒ පස්සේ කාලෙක හොයාගත්තා ඒ න්‍යෂ්ටික අම්ල කියනවා න්‍යෂ්ටියට පිටින් තියෙනවා. හැබැයි මේ න්‍යෂ්ටික අම්ල කියන නම තවමත් අපි භාවිතා කරනවා. එතකොට න්‍යෂ්ටික අම්ල කියනවා න්‍යෂ්ටි විතරක් නෙමෙයි not only nucleus but also cytoplasm. සෛලෝප්ලාස්මෙත් තියෙනවා. අන්න ඒ වගේ මේ කියන න්‍යෂ්ටික අම්ලෙ ගත්තාම න්‍යෂ්ටික අම්ල කියන හදලා තියෙන්නේ මූලික තනුම් මේක එකතු වෙලා. ඒ මූලික තනුම් මේක වලට කියන්නේ නියුක්ලියෝටයිඩ කියලා. නියුක්ලියෝටයිඩ. හරි? එහෙනම් අපි පටන් ගමු ඊළඟ නම්බරේ අංක 4. කියලා ලෑස්ති වෙන්න. ඊළඟ අංක 4 සෑම න්‍යෂ්ටික අම්ලයක්ම සෑදී ඇත්තේ ගැටලු තියෙනවා ඉරිදර හම්බෙලා කියන්න සෑම න්‍යෂ්ටික අම්ලයක්ම සෑදී ඇත්තේ හරියට ලියන්න යටින් ඉරක් අද ගන්න නියුක්ලියෝටයිඩ සෑදී ඇත්තේ නියුක්ලියෝටයිඩ නම් සෑම න්‍යෂ්ටික අම්ලයක්ම සෑදී ඇත්තේ නියුක්ලියෝටයිඩ නම් මූලික තැනුම් මේකක එකිනෙක බැඳීමෙන් හෙවත් මූලික තැනුම් මේක එකිනෙක බැඳීමෙන් හෙවත් බහු අවයවීකරණය වීමෙන්ය. බැඳිනවට කියන්නේ නම. බැඳීමෙන් හෙවත් බහු අවයවීකරණය වීමෙන්ය. ඒත් තමයි කියන්නේ පොලිනියුක්ලියෝටයිඩ කියලා කියන්නේ. බහු අවයවීකරණය වීමෙන්ය. ඊළඟ නම්බරේ පහත දැක්වෙන්නේ නියුක්ලියෝටයිඩ එක ව්‍යුහය වෙයි. පහත දැක්වෙන්නේ නියුක්ලියෝටයිඩ එක ව්‍යුහය වෙයි. දැන් මේක ලස්සනට අඳගන්න පාට තුනක් දැම්මත් හොඳයි. මේක එක පාටක් මෙහෙම දාලා අඳලා තේරුම දැනගන්න. මෙහෙම පංචාශ්‍රයක් තියෙන්නේ පහක් තියෙනවා. ඒකට කියන්නේ පෙන්ටෝස් C නිමි සුගර් කියන්නේ මම S අකුර දැක්කා. මෙතන කියන්නේ නයිට්‍රජනීය භස්මය කියන N අකුර දැම්මේ. මෙන්න මෙතන තියෙනවා. ඒක දැන් අත වශයෙන්ම ඒක නම් කරන්නේ සීනි 1 2 3 4 5. එක මේක දෙවෙනි එකට සම්බන්ධව තියෙන නයිට්‍රජන් එක පස්වෙනි සම්බන්ධය තියෙන ෆොස්ෆරස් එක. අන්න එහෙමයි අඳින්නේ. ඊටුපන අපිට අඳින්න බෑ. අඳ ගන්න. අඳ දාන්න අඳහම ඉවරයි කියන්නේ.
ඉවරන් දාන්න රූපය අඳලා ලියන්න ඔය ටික ඈ S කියන්නේ පෙන්ටෝස් සීනි N නයිට්‍රජනීය භස්මය P ෆොස්ෆේට් කාණ්ඩය ඉවරන් දාන්න බලන්න පුළුවන් නේ S පෙන්ටෝස් සීනි කාණ්ඩය N නයිට්‍රජනීය භස්ම කාණ්ඩය P ෆොස්ෆේට් කාණ්ඩය හරි ඒක ක්‍රමානුකූලව ඉගෙන ගන්න ඕන. ඔය කට්ටියන්ගේ හැම ගමකම වාගේ අර ටියුෂන් පන්ති වැහි වැහලා. මොකද උසස් පෙළ ඉවර වෙච්චාම වෙන කරන්න දෙයක් නැති වෙච්චාම කැම්පස් යනකම් හරිද? ටියුෂන් පටන් ගන්න වෙන ලේසිම දේ තමයි ටියුෂන් පටන් ගන්න. හරි? ඉතින් අපිත් අත් වශයෙන්ම උසස් පෙළ ඉවර වෙලා 1991 මම අගෝස්තු 91 ඔකට ඉපදිලා නැහැ. සමහරට ඔකට්ටියන් අම්මලාත් ඉපදිලා නැතුව ඇති. සමහර අම්මලා ඉපදිලා නැහැ. 91 අගෝස්තු O level ලිය උසස් පෙළ ලියලා දෙසැම්බර් පටන් ගත්තා ටියුෂන්. කැම්පස් යනකම්. මොකක් කට්ටිය කැම්පස් යනකම් පටන් ගන්න කැම්පස් ආපුවම දාලා යනවා. හැබැයි මම එදායින් පටන් ගත්ත ටියුෂන් ජීවිතය අද ඒකට අවුරුදු 31ක්. ඒක කට්ටිය මම 31ක් නෑ. 31ක් අකණ්ඩව කරගෙන ආවා. දැන් අවුරුද්දක් කමාරක් දිග විතර මේ උනේ ශාලා පන්ති කරගෙන තුනට Zoom එකෙන් හරි අකණ්ඩව පන්ති මාලාව කරගෙන ආවා. ඉතින් ඒකින්ද මේ ඒ දිගට කරගෙන යනකොට ඒ ලබාගෙන අත්දැකීම් පළපුරුද්ද ඒව අරගෙන තමයි මේ ළමයි දැන් විශ්වවිද්‍යාලවල වෛද්‍යවරු ඉංජිනේරුවරු බිහි කරේ අපි. ඕන තරම් ඕන ප්‍රදේශයක ඉන්නවා. ඒ නිසා මේ ඒ යුගය අනුව අපිට උගන්වීම් රටාව වෙනස් කරන්න සිද්ධ වෙනවා. සමහර අය කරන්නේ ඔය අහල පහල කෙනෙක්ගෙන් අහගන්න. නමුත් අහගත්තට උගන්වනවා කියන එක දෙකක්. ටියුට් දීලා විභාගයට එන්නේ කොහමද? ඒවා හදන්නේ කොහමද? ඒ අවබෝධයෙන් කරන්නේ. ඉතින් අත වශයෙන්ම ටියුෂන් යන්න වෙලා තියෙන ඉස්කෝල ගුරුවරු හැට උගන්වන්නේ නැහැ. වෙලාවට එක්ක උගන්වන්න කාලයක් නැහැ. මේ කොරෝනයි මේ ප්‍රශ්න උඩ. ස්පෝර්ට් මීට් තියෙනවා. එක එක ප්‍රශ්න තියෙනවා. ඒකින්ද ටියුෂන් යන්න වෙනවා. හැබැයි ටියුෂන් යද්දි ඔය හන්දි ගානේ නේ පොඩි පොඩි කඩකාමරවල ඔය පන්ති කරනවා. කරාට බලන්න ක්‍රමානුකූලව වැඩේ වෙනවද කියලා. නිකන් අර රස්සාවක් හම්බ වෙනකම් පන්ති කරන කට්ටිය ඉන්නේ. අයියලක් කළා. ඉතින් එහෙම කළා පන්තියට ගිහලා බෑ හොඳ කාලයක් එක පළපුරුද්දක් තියෙන කෙනෙක්ගේ පන්තියට යන්න ඕන නැත්නම් අර වගේ කැපකිරීමෙන් කරන්න ඕන. මටත් ලොකු බාධක ගොඩක් ආවා. ආවට මේ එක දිගට අවුරුදු 31ක් කරගෙන එනවා. හරි ඒකින්ද මේ අත්දැකීම් එක තමයි මේ කට්ටියන්ට කියලා දෙන්නේ. දැන් ඔක්කොක් අයගේ දෙමව්පියොත් මට 100ක් පන්තියවත් දන්නේ නැහැ මගේ. හරිද? ඒ නිසා ක්‍රමානුකූලව ඉගෙන ගත්තාම වරදින්නේ නැහැ. දැන් අපි කියවා එතකොට ඉස්ලාම ශෛලයක න්‍යෂ්ටිය හොයාගත්තේ මේක න්‍යෂ්ටික අම්ල හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ කියන ඒවා එකතු වෙලා. නියුක්ලියෝටයිඩ කියන ඒවා ගැට ගහලා තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ න්‍යෂ්ටික අම්ලයක තියෙන මූලද්‍රව්‍ය ගත්තාම අපි දන්නවා අනිවාර්යෙන් පෙන්ටෝස් සීනි කාණ්ඩයක සීනි කියපුවම තියෙන මූලද්‍රව්‍ය ටික මොකද්ද? කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. මේකේ නයිට්‍රජනීය භස්මේ නයිට්‍රජන් තියෙනවා. තව ඔක්සිජන් එහෙම තියෙනවා. ඔක්සිජන් මෙතන තියෙනවානේ. ඊට අමතරව ෆොස්ෆේට් කාණ්ඩේ ෆොස්ෆරස් තියෙනවා. එහෙනම් න්‍යෂ්ටික අම්ල සෑදීමට වෙන එකක් හදුණා. න්‍යෂ්ටික අම්ල සෑදීමට දායක වන මූලද්‍රව්‍ය තියෙනවා 5ක්. දැන් අපි ඒක ලියමු. ඊළඟ නම්බරේ ලියන්න. මෙම න්‍යෂ්ටික අම්ල සෑදීම සඳහා
එම න්‍යෂ්ටික අම්ල සෑදීම සඳහා න්‍යෂ්ටික අම්ල සෑදීම සඳහා කාබන් න්‍යෂ්ටික අම්ල සෑදීම සඳහා කාබන් හයිඩ්‍රජන් සංකේත තමයි ඇති. සංකේත දන්නවනේ දැන්. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් හා ඔක්සිජන් නයිට්‍රජන් හා ෆොස්ෆරස් යන නයිට්‍රජන් හා ෆොස්ෆරස් යන දන්න මූලද්‍රව්‍ය 120ක් විතර තියෙනවනේ. ෆොස්ෆරස් යන මූලද්‍රව්‍ය පහ දායක වෙයි. මූලද්‍රව්‍ය පහ දායක වෙයි. හරි. දැන් අපි කිව්වා න්‍යෂ්ටික තියෙන විශේෂ රසායන ද්‍රව්‍ය න්‍යෂ්ටික පිටතිනුත් තිබ්බා. න්‍යෂ්ටික අම්ල හැදෙන්නේ මෙන්න මේ නියුක්ලියෝටයිඩ කියන තැනුම් මේක එකතු වෙලා. නියුක්ලියෝටයිඩ් එක තියෙන ප්‍රධාන කොටස් තුනක් පෙන්ටෝසීනි කාණ්ඩය, නයිට්‍රජනීය භස්මය, ෆොස්ෆේට් කාණ්ඩය. මේවා දැනගන්න ඕනේ. එතකොට ඒවා ටික හැදෙන්න සම්බන්ධ වුණු මූලද්‍රව්‍ය තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්. දැන් මේ න්‍යෂ්ටික අම්ල ගැන තවදුරටත් පරීක්ෂණ කරද්දී සකුණ කියනවා ආයෙත් කියන්නකො. ආයෙත් කියන මොකද්ද දන්නේ? ඒකයි වැඩි දැන් මට දැන් ප්‍රශ්නේ. කියලා තිබ්බේ මේ ටික න්‍යෂ්ටික අම්ල සෑදීම සඳහා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා ෆොස්ෆරස් යන මූලද්‍රව්‍ය පහ දායක වෙයි. එච්චරයි කිව්වේ. මට හැම වෙලාවෙම chat එක බලන්න බෑ. ටග්ගලා එකයි මම පිටින් වෙටි බලන්නේ මේ. අයියා ඇහුන්නේ නැද්ද? ඒ වගේ ප්‍රශ්නයක්ද සකුණට ප්‍රශ්නේ තියෙන්නේ? ආයෙත් කියන්න එකයි වැඩි. ඒකයි මම මේ අංක දාලා කියන්නේ. එහෙමොත් ඒ අංකවත් කියන්නේ කෝකද දන්නේ නැහැ. හරිද? දැන් ඒ කීයට කීවයි පාරක් ඈ. හරි ගිහිල්ලා අතල. ඒ ටික තමයි අහලත් නැතිලා තියෙන්නේ. හරි. මොකද අහගෙන ඉන්න ඈ. මේකයි මම දෙපාර තුන් පාර කියන්නේ. ඔය කට්ටියන්ට ඒ බාධා තියෙනවා. දැන් මේ න්‍යෂ්ටික අම්ල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා කියලා පස්සේ හොයාගත්තා. මොකද්ද මේ න්‍යෂ්ටික අම්ල ප්‍රධාන වර්ග දෙක? ඔන්න මම තියාගන්න ඕන දෙකක්. මේ අඩු ගන්න ඉස්සලා කෙටි නම මතක තියාගන්න. න්‍යෂ්ටික අම්ල වර්ග දෙකේ කෙටි නම. අහලා ඇති ඕන තරම්. මොකද දැන් කාලේ ළමයි ඔය දෙමළ චිත්‍රපටිද ඔක්කොම බලනවනේ. ඒ වගේ ඕන තරම් දැන් කියවෙනවා මේව. හරිද? ඕන තරම් කියවෙනවා. න්‍යෂ්ටික අම්ල වර්ග දෙකක් තියෙනවා. එකකට කියන්නේ DNA. අනිකට කියන්නේ RNA. මෙහෙම කීවට බෑ. දැන් ඔය කට්ටිය ලොකු පන්තියේ ලොකු ළමයි ඈ. දැන් පොඩි නෑ. 10 කියන්නේ ඉස්සර අපි 10 පන්තියේ තමයි O level ඉන්නේ. පස්සේ කාලෙක ඒක 11 ශ්‍රේණිය දක්වා වැඩි කරලා තිබ්බා. හරිද? අපේ කාලේ 10 වෙනි ශ්‍රේණිය තමයි O level ඉන්නේ. 10 පන්තියේ විභාගේ. දැන් 11ට ගිහිල්ලා. එහෙම වුණා. ඉස්සලා වසර කරා, වසර ඊට පස්සේ ශ්‍රේණිය කරා. ඔය වගේ එක එක කාලවල එක එක සෙල්ලම් කරනවා. ඉතින් අවුරුදු 31ක් තුල ඉගෙනුම් ඉතිහාසයේ විවිධ සිලබස් වෙනස් වෙනවා. විද්‍යාව වෙනකොට විද්‍යාව තාක්ෂණ වේදය ආවා. බයෝලොජි ෆිසික්ස් කෙමිස්ට්‍රි කියලා ආවා. එක එක ඒවා එනවා. ඉතින් අවුරුදු 31ක් තුල මාර වෙනස්කමක් අපි දැක්කා. මේව ඔකට පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. හැමදාම එක වගේ තිබ්බේ නෑ මේක. හරි. එතකොට ඒ කතාව පටන් ගමු. එහෙනම් මෙන්න මෙහෙම ලියන්න. ඊළඟ නම්බරේ න්‍යෂ්ටික අම්ල ප්‍රධාන ආකාර දෙකක් එහෙම ලියන්න. න්‍යෂ්ටික අම්ල ප්‍රධාන ආකාර දෙකක්
හමු වේ. න්‍යෂ්ටික අම්ල ප්‍රධාන ආකාර දෙකක් හමු වේ. හරි එතකොට ඔය කට්ටියන්ගේ ඇඟේ හැම සෛලයකම න්‍යෂ්ටික අම්ල කියලා જાතියක් තියෙනවා. ඒ න්‍යෂ්ටික අම්ල හැදලා තියෙන නියුක්ලියෝටයිඩ වලින්. ඒ නියුක්ලියෝටයිඩ හැදෙන්න මූලද්‍රව්‍ය පහක් ඕන වෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා ෆොස්ෆරස්. ඒ න්‍යෂ්ටික අම්ල බලපුවහම ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. මොකක්ද මේ න්‍යෂ්ටික අම්ල ප්‍රධාන වර්ග දෙක? DNA හා RNA. හරිද? ඒ දෙකම හැදිලා තියෙන්නේ අර නියුක්ලියෝටයිඩ වලින්. හරිද? ඒක පොඩි වෙනසක් තියෙනවා. ඒක ඉච්චර ඕනේ නැහැ ඔකට්ටියන්ට. ඔකට්ටිය දැනගන්න ඕනේ මේක විතරයි. හරි? ඊට පස්සේ මේකේ වෙනස්කම් කලබල වෙන්න එපා. මේ විදිහට අපි දාලා කරලා දෙන්න පොඩ්ඩක් ඉන්න. අපි පොඩ්ඩක් මැදෙන් ඉරක් ගහගමු. දැන් ලියන්න එපා. න්‍යෂ්ටික අම්ල වර්ග දෙක කෙටියෙන් මතය ගන්න මුල් අකුරු වලින් DNA RNA. හැබැයි විද්‍යාවේ තියෙන දිගම සංයෝගයේ නම මේ මෙච්චර දිග එකක් අය හම්බෙන්නේ නැති තරම්. පොඩ්ඩක් තියෙන්න පුළුවන්. උගත් තැන් වල මචං දිගමටම අහුවෙන එක තමයි මේ DNA කියන වචනේ තේරුම. එතකොට DNA කියන එක ඕන තරම් දැන් දන්නවා මේ ඥාන කතා එක්ක. ඒකේ තේරුම කට්ටිය දැනගන්න වෙනවා. D කියන්නේ ඩිऑක්සි විතරක් නෙමෙයි රයිබෝස් ඩිऑක්සි රයිබෝස් ඊළඟට ඩිऑක්සි රයිබෝස් නියුක්ලික් ඇසිඩ් කියන්නේ න්‍යෂ්ටික අම්ල. එතකොට ඩිऑක්සි රයිබෝස් හරිද? ඒක සිංහලෙන් හරියන්නේ නියුක්ලික් ඇසිඩ්. නියුක්ලික් අම්ලය නැත්තම් ඇසිඩ්. අම්ලය කිව්වත් එකයි ඇසිඩ් කිව්වත් එකයි. එතකොට DNA කියන එකේ තේරුම ඩිऑක්සි රයිබෝස් ඩි අකුරෙන් නියුක්ලික් ඇසිඩ් තමයි DNA කියන්නේ. RNA කියන්නේ මොකද්ද? RNA කියන්නේ රයිබෝ නියුක්ලික් ඇසිඩ්. නියුක්ලික් ඇසිඩ් කියන්නේ Na. රයිබෝ නියුක්ලික් අම්ලය නැත්තම් ඇසිඩ්. හරි එහෙනම් යට මේ දෙකේ විස්තර කතා කරන්න පෙර ඔය කට්ටිය න්‍යෂ්ටික අම්ල කියලා මැද්දෙන් ලියලා එහෙම ගහලා DNA RNA කියලා ලියගන්න. පරහන් තුල සිංහල නම. ඩිऑක්සි රයිබෝස් නියුක්ලික් අම්ලය, රයිබෝස් නියුක්ලික් අම්ලය. හරි. ලියගන්නකො. න්‍යෂ්ටික අම්ල වර්ග දෙකයි DNA RNA. ඩිऑක්සි රයිබෝස් නියුක්ලික් අම්ලය කියලා ලියාගන්න. රයිබෝස් නියුක්ලික් අම්ලය. ඒ දෙකම ඇදලා තියෙන්නේ අර මෙව්වකින්. මොකෙන්ද? නියුක්ලියෝටයිඩ කියන ඒ වගේ. මේ දෙකේ වෙනස ඊට පස්සේ බලමු. හරි. තේරෙන්නේ නැතිනේ? න්‍යෂ්ටික අම්ල වර්ග දෙකයි DNA RNA. DNA තේරුම විතර මතක තියාගන්න. අද මේ වචන ටිකවත් දැනගන්නකො. ඩිऑක්සි රයිබෝස් නියුක්ලික් අම්ලය. මේකේ ඩිऑක්සි නෑ රයිබෝ නියුක්ලික් අම්ලය. හරිද? රයිබෝ නියුක්ලික් අම්ලය. රයිබෝස් නැත්නම් රයිබෝ නියුක්ලික් අම්ලය. රයිබෝ නියුක්ලික් අම්ලය මේකේ ඩිऑක්සි කියන එක දාලා තියෙනවා. රයිබෝස් කියලා තියෙනවා. රයිබෝ නියුක්ලික් අම්ලය කියලා කියනවා. ප්‍රශ්නයක් නැහැ. දැන් මේ දෙකේ වෙනස්කම් මොකක්ද?
මේ දෙකේ වෙනස්කම් තමයි මේ කතාව. දැන් ඔය කට්ටිය ගත්තහම පස්සේ පාඩම උගන්වනවා. ඔය කට්ටිය මවගේ හා පියාගේ රූපයට ආසන්නව සමානයි. අම්මා වගේවත් නෙමෙයි තාත්තා වගේවත් නෙමෙයි. මේ පොඩි කාලේ ළමයි බලන්න ගියාම කියන අප්පෝ සිරිසේන අයියාගේ කපාපු පළුව වගේ. පළුව කියන්නේ භාගයයි. සිරිසේන අයියා ගෙඩිය වයි කියන්නේ පළුව වගේ. පළුව කියන්නේ භාගයයි. ඒ කියන්නේ ඔක්කොම ඇවිල්ලා නැහැ සිරිසේන අයියා. හේතුව අම්මගෙන් කොටසයි තාත්තයි කොටසයි සිරිසේන අයියයි සිරිසේන අයියාගේ නෝනාගේ කොටස් එකතු වෙලා තමයි සිරිසේන අයියාගේ දහම් පුතා හැදුනේ. දහම් පුතා හැදුනේ එහෙමයි. දහම් සිරිසේ. හරිද? අන්න ඒ වගේ හැදුච්චාම එතකොට ඒ සිරිසේන අයියාගේ රූපේ කොටස් ඇවිල්ලා තියෙන්නේ කොහොමද? සිරිසේන අයියාගේ ওই සෛලවල තියෙනවා න්‍යෂ්ටික අම්ලේ DNA කියලා જાතිය. මෙන්න මේ DNA එකේ ලියලා තියෙනවා DNA අණු විශාල ගාණක් තියෙනවා. අපි ඒවට කියන්නේ ජාන කියලා පස්සේ කතා කරමු. ඒ ජාන කියන ඒවා තුල හරිද? ජාන කියන ඒවා තුල හරිද? තියෙනවා DNA. ඒ DNA වල එක ලියලා තියෙනවා මෙයාගේ ඉසකෙස් වල මොන වගේ. නහය මොන වගේ. ඒ ඔක්කොම තියෙනවා. සිරිසේන අයියාගෙත් සිරිසේනගේ නෝනාගෙත් තියෙනවා. ඒව ආපුවාම නෝනාගේ කොටසයි සිරිසේනගේ කොටසයි අරන් තමයි ළමයාට එන්නේ. එහෙනම් ඒවට කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යන ඒවට කියන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය. අන්නේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තියෙන්නේ මේ DNA අණුවේ. data දැන් ඔකට්ටියන්ගේ විස්තර දැන් වෙලාවකට පෙන් එක ගත්තාම පෙන් එකේ අනේ චිත්‍රපටි තියෙනවනේ. මේ පෙන් එකේ බලපුවම කඩලා බලපුවම ඒ චිත්‍රපටියක් නැහැ. හැබැයි ඒක අදාළ එකට දාලා බලපුවම මෙන්න එනවා චිත්‍රපටි එක එක දේවල්. හරිද? ඒක නිසා මේක අපි සෛලයක් කවලා බලපුවාම ඔය කන මස් වල එළවලු හැම එකේම න්‍යෂ්ටි තියෙනවා. කවලා බලපුවම අපිට ඒ පේන්නේ නැහැ. නමුත් ඒක මිනිහාගේ ඇඟට ගියාම තමයි ඒක ක්‍රියාකාරී වෙන්නේ සත්වයාගේ. ඒක නිසා DNA වලින් කරන ප්‍රධාන කාර්යය තමයි අදාළ ජීවියාගේ ඒ ලක්ෂණ අඩංගු ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තියෙනවා. මේකෙන් කරන්නේ අපේ ඇඟට අවශ්‍ය අපි කියන ඇමයිනෝ අම්ල හම්බ වෙනවා කියලා. ඒ ඇමයිනෝ අම්ල එකතු කරලා අවශ්‍ය ප්‍රෝටීන් හදන්නේ මෙන්න මේ RNA කියන කෙනා උදව් වෙනවා. එහෙනම් මේ ඩිऑක්සි රයිබෝනියුක්ලික් අම්ලය රයිබෝනියුක්ලික් අම්ලය අතර යම් යම් වෙනස්කම් ටිකක් දැනගන්න සලස්සන්න යන්නේ. එහෙනම් ලියන්න මේ පැත්තෙන් කියන කතරයක් දාලා මේවා අදාළ ජීවියාගේ ප්‍රවේණික තොරතුරු කියන්නේ ඇගේ ලක්ෂණ. මේ අදාළ ජීවියාගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කර තබයි. මේන් අදාළ ජීවියාගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවට යන්නේ ජෙනටික් ප්‍රවේණික තොරතුරු ගබඩා කර තබයි. හරි. මේ පැත්තේ මේවා ප්‍රෝටීන් සංශ්ලේෂණයේදී වැදගත් කාර්යයක් ඉටු කරයි. ප්‍රෝටීන් සංශ්ලේෂණයේදී වැදගත් කාර්යයක් ඉටු කරයි. ප්‍රෝටීන් සංශ්ලේෂණයේදී වැදගත් කාර්යයක් ඉටු කරයි. හරි ඊළඟට හොයාගත්තා
මේ DNA අණුව තියෙන්නේ මෙන්න මේ වගේ. ඔකටයන්ට ඔය ටියුට් එකේ රූප එහෙම තියෙනවා. අච්චුපදිත් තියෙනවා. මෙන්න මේ වගේ රූපයක් තියෙනවා. ඉනිමගක් කරකවලා වගේ. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තමයි සම්බන්ධ වෙන්නේ. ඔකට වැඩි විස්තර ඕනේ. අර ද්විත්ව හෙලෙක්සිය. ද්විත්ව හෙලෙක්සිය කියන්නේ ඉනිමගක මේ තියෙන්නේ අර ලොකු පොළු දෙක. මේ හරස් පොළු. අරගෙන ඉනිමග කරකවනවා. අන්න එහෙම තියෙන්නේ. හැබැයි මේක නිකම්ම නිකං එකක් ඒකේ අර න්‍යෂ්ටික කියන්නේ මේ නයිට්‍රජනීය භස්ම තියෙනවා. තනි එකක් තියෙන හරියට ඉනිමගේ භාගයක් වගේ. ඉනිමක අරන් දෙකට මැද්දෙන් කපනවා. හරස් පොළු තියෙන භාග මෙහෙම තියෙන්නේ. මේක එහෙම නෙමෙයි. මේ පැත්ත ලියන්න. ඒක දැක්කොත් හොයාගන්න පුළුවන් වෙන්න ඕන. DNA අණුව ඇඹරුණු DNA අණුව ඇඹරුණු ඉනිමකක හැඩය හෙවත් DNA අණුව ඇඹරුණු ඉනිමකක හැඩය හෙවත් ඉනිමක හැඩය හෙවත් ද්විත්ව හෙලෙක්සීය ඇඹරුණු ඉනිමක හැඩය හෙවත් ද්විත්ව හෙලෙක්සීය හැඩයක් ගනී. ඇඹරුණු ඉනිමක හෙවත් ද්විත්ව හෙලෙක්සීය හැඩයක් ගනී. එහා පැත්තේ RNA අණුව තනිදාමයක් ලෙස පවතී. RNA අණුව තනිදාමයක් ලෙස පවතී. හරි මේ දෙක පොඩ්ඩක් නිකන් ආසන්නව කටු ඇද ගන්න. මේ පැත්තේ ද්විත්ව හෙලෙක්සිය මෙහෙම එකක් දාගන්න. මේ පැත්තේ මෙහෙම එකක් දාගන්න. මේ RNA අණුව මේ DNA අණුව. අරක තිබ්බේ ඒ හැදුණු මූලික තනුම මේක තමයි ව්‍යුහය තිබ්බේ. හරි මේක අදගෙන ටක් ගාලා වෙන පාටින් හරි මොකෙන් හරි පැන්සලෙන් හරි කවන්න. ඉවරනම් කියන්න. ඉවරද? සමහර අයට කරන්ට් නැතුව දැන් එක පාට එනවා යනවා. පන්තිය ගැන බලන්න එනවද? නේ? කඩා කප්පල්කාරින් එනවද දන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා එනවා යනවා. හරිද? ඉතින් මොනවා මට ප්‍රශ්නයක් නැහැ. මම මගේ වැඩේ කරනවා. හරි කියන්නේ දැන් මේකනේ ඔව් වෙලා වනවා හරි. හරි දැන් බලාගන්න. සාරාංශය පොවෙලා හරි ආපු කෙනෙක් ඉන්නවා නම් අපේ ඇඟ හැදලා තියෙන මූලද්‍රව්‍ය 25කින් විතර ඒවා එකතු වෙලා සංයෝග හැදෙනවා. ඒ සංයෝග වලින් කොටස් දෙකකට බෙදෙනවා කාබනික සංයෝග අකාබනික සංයෝග. අපේ ඇඟේ තියෙන කාබනික සංයෝග වලින් වැඩිපුරම තියෙන කාබනික සංයෝග වලට කියනවා ජෛව අණු කියලා. ජෛව අණු වර්ග හතරක් තියෙනවා. හතරම වෙනකොට උගන්වනවා අවසන්. මොකක්ද මේ හතර?
කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ හා න්‍යෂ්ටික අම්ල. ඔය හතරෙම තියෙන මූලද්‍රව්‍ය තමයි CHO, කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. මේ ජීවීන්ගේ දේහේ වැඩිපුරම තියෙන බර අණුව තියෙන මූලද්‍රව්‍ය ඔක්සිජන්. ඊට අමතරව ලිපිඩ වල නයිට්‍රජන් හා සල්ෆර් හම්බ වෙනවා. න්‍යෂ්ටික අම්ල වල නයිට්‍රජන් හා ෆොස්ෆරස් හම්බ වෙනවා. කාබෝහයිඩ්‍රේට් ලිපිඩ වල තියෙන්නේ CHO පමණයි. මේ විස්තර අපි කතා කරා. මේ න්‍යෂ්ටික අම්ල වල අපි කරන ආකාර දෙකයි DNA හා RNA කියලා. තවත් අමතර කරුණු ටිකක් දැනගන්න ඕන. මේවත් දැනගත යුතු කරුණු ඒකින්ද ලියන්න යටින් අමතර කරුණු. අමතර කරුණු. හරි බලා ගන්න. එක තමයි අහලා ඇතිව කට්ටිය දැනට දින් කටේ දවසට එකපාරක් හරි කියවෙන වචනයක් තියෙනවනේ ඔමික්‍රෝන් කියයි කොරෝනා කියයි. පොදුවේ ඒවට කියන වෛරස්. වෛරස් කියන්නේ ජීවී හා අජීවී අතර වෙයි තත්ත්වය. ජීවී ලක්ෂණයක් ලෙස ඇඟට ගියාම වර්ගයාභෝ කරන්න පුළුවන්. අනික් කරුණු වෙන්න හින්දා අපි අජීවී කියනවා. ඒ දෙක අතරමැදි තත්ත්වය තමයි වෛරස් ඉන්නේ. මේ වෛරස් එකක් ගත්තාම වෛරස් වල තියෙන්නේ ප්‍රෝටීන් වලින් ඇතුළු කොපුවක් තියෙනවා. ඒ කොපුව අපි දෙකට ගත්තා දැන් ජෛව අණු ප්‍රෝටීන් කියලා. ප්‍රෝටීන් ලිපිඩ ඒවා තියෙනවනේ. මෙයාගේ තියෙන්නේ ප්‍රෝටීන් කොපුවක් තියෙනවා. ඒ ප්‍රෝටීන් කොපුව ඇතුලේ අර න්‍යෂ්ටික අම්ල වර්ගයක් තියෙනවා. ඔන්න වෛරසය හැටි වෙන මොකක්වත් නැහැ වෛරසය. සාමාන්‍ය වෛරස් එක. මේ ඇතුලේ තියෙන න්‍යෂ්ටික අම්ල කියපම වර්ග දෙකයි මොකද්ද? වර්ග දෙක DNA RNA. හැබැයි වෛරස් එක තියෙන්නේ එක්ක DNA නැත්නම් RNA දෙකෙන් එකයි. එක්ක DNA නැත්නම් RNA. කොරෝනා වෛරසයේ තියෙන්නේ RNA විතරයි. DNA එක නැහැ. සමහර වගේ DNA තියෙන සමහර RNA තියෙන. කොරෝනා වල තියෙන RNA මත තියාගන්න. කොරෝනා කියලා ආවේ මොකද්ද? ඊට අමතරව ලිපිඩ වලින් හදපු මෙන්න මෙහෙම ඔටුන්නක් වගේ ගත්තා ක්‍රවුන් එකක්. මෙන්න මෙහෙම තියෙනවා. ඔටුන්නට කියන්නේ ක්‍රවුන් නිසා තමයි ඒකට කොරෝනා වුනේ. එතකොට කොරෝනා වෛරස් ඉස්සර ඉඳන් තිබ්බා. මේ දැන් එන එකේ වෙනස හොයාගත්ත එක නිසා කොරෝනා වෛරස් නිසා ඇති වෙන එක COVID-19. 2019 හොයාගත්ත විශේෂ කොරෝනා වර්ගයේ වෛරසයක් මේක COVID-19. ඒක තියෙන්නේ RNA විතරයි. ඒකෙදී අපි මේ වටේට තියෙන මේ ලිපිඩ ආවරණය නිසා මෙන්න මේවා තමයි එකිනෙක අර විකෘති ඇති වෙලා ඔමික්‍රෝන් වෙනවා ඩෙල්ටා කියලා එනවා ආවන එක එක තව ඉස්සරහට එක එක ග්‍රීක කෝඩි අකුරු වෙයි. ඔක 15 වෙනි අකුර මම හිතන්නේ. ඔමික්‍රෝන් කියන්නේ. සමහර අකුරු තියෙනවා දැම්මේ නැහැ මොකද ඒ අකුර ආපුවම චීන ජනාධිපතිගේ නම එනවා ඒකින්ද සමහර අකුරු අයින් කරලා දානවා. ඇල්ෆා බීටා ඩෙල්ටා කීකිය දානවනේ. ඉතින් මෙන්න මේ ලිපිඩ කැලලක් තියෙන හින්දා අපි දැන් මේ ලිපිඩ ජෛව අණු වර්ගයක්. ඉතින් ඔබගේ අතේ කොහේ හරි මේ වෛරසය ගෑවිලා හිටියොත් සබන් වලින් හෝ ඇල්කොහොල් වලින් අත හොදපුවාම මෙන්න මේ කැලල දිය වෙනවා. තප්පර 20කදී විතර. මේ කැලල දිය වෙච්චාම අපේ ඇඟට ගිහිල්ලා උරේ සෙට් වෙන්න බෑ අමාරු යනවා. සෙට් වෙන්න තියෙන chance එක අඩුයි. අන්න ඒකයි හැම වෙලාවෙම අර කියන්නේ සබන් දාලා අත හොදන්න. අන්නේ කාරණා කියන්නේ ඒකයි. හරි? ඒක නිසා මේ අපිට වෙලාවකට අමතක වෙනවා. හරිද? සබන් දාලා අත හොදන ඒ කාරණා අමතක වෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? වෛරසය තිබ්බොත් එන එක නවත්තන්න බෑ. හරිද? ඒක නිසා එන්න වැඩි වෙනවා මෙන්න මේ වගේ තියෙන කෑලි. අපි කියනවා ස්පයික් ප්‍රෝටීන් කියලා. ඒව වෙනස් වෙද්දී තමයි ඔමික්‍රෝන් ඩෙල්ටා එක එක තත්ත්ව උදා වෙන්නේ. හරිද? එක එක රෙඩ් රෝග හැදෙන්නේ. ඒක නිසා මේ අපි ඉතා ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද සමහර අයට මේක මාරාන්තික වෙනවා. කාට හැදෙයිද මොන වේද දන්නේ නැහැ. ඉතින්
එන්නත් මාත්‍රා වලින් තමයි දැනට ඉතින් විශ්වාසය තියා ඉන්නේ. හැබැයි එන්නත් වලින් යම් යම් වෙන ගැටලු ඇති වෙන අවස්ථා තියෙනවා. හරිද? එහෙම වුණා කියලා මේක නොගහින්නත් බෑ. කලාතුරකින් පොඩි පොඩි ප්‍රශ්නත් එනවා නෑ කියන්න බෑ. එහෙනම් අපි ඉස්සල්ලාම අමතර කරුණු යටතේ ලියමු. ලියන්න. වෛරස් වල ඇත්තේ DNA හෝ වෛරස් වල ඇත්තේ DNA හෝ RNA යන වෛරස් වල ඇත්තේ DNA හෝ RNA යන විභාගයට අහනවා වෛරස් ගැන මම අහනවා DNA හෝ RNA යන න්‍යෂ්ටික අම්ල දෙවර්ගයෙන් එකකි. න්‍යෂ්ටික අම්ල දෙවර්ගයෙන් එකකි. හරි වෛරස් වල ඇත්තේ DNA හෝ RNA යන න්‍යෂ්ටික අම්ල වර්ග වලින් එකකි. දෙක කොරෝනා වෛරසයේ පොත්වල නෑ දැනගන්න ඕන. කොරෝනා විභාගයට අහනවා. කොරෝනා වෛරසයේ ඇත්තේ RNA නැමැති න්‍යෂ්ටික අම්ල වර්ගය වන අතර RNA නැමැති න්‍යෂ්ටික අම්ල වර්ගය වන අතර එමගින් සාමාන්‍ය DNA වල තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්නේ. තාත්තගේ තොරතුරු පුතාට යන්නේ එහෙමයි. නමුත් මේකේ RNA වලින් කරනවා. කොරෝනා වෛරසයේ ඇත්තේ RNA නැමැති න්‍යෂ්ටික අම්ල වර්ගය වන අතර එයා විතරයි ඉන්නේ DNA නැහැ. වන අතර එමගින් එම වෛරසයේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරයි. තුන DNA අණු මගින් මුළු සෛලයම ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේ ඉස්කෝලේ පාලනය කරන්න ප්‍රින්සිපල් නේ. તો සෛලයකින් ප්‍රින්සිපල් තමයි DNA අණු. DNA අණු මගින් සෛලයේ ජීව ක්‍රියා පාලනය කරයි. DNA අණු මගින් සෛලයේ ජීව ක්‍රියා පාලනය කරයි. හරි එතකොට අපි කීවා මේ න්‍යෂ්ටිය තමයි මේ DNA අණු තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඔය කට්ටිය 9 පන්ති ඉගෙන ගන්නවා සුද්ධ ජීවීන් ගැන. වෛරස්, බැක්ටීරියා, දිරීර, ඇල්ගී ඒවා. එතකොට වෛරස් වල තියෙන ප්‍රෝටීන් කොපුවක් ඒක ASCII තියෙනවා DNA හෝ RNA දෙකෙන් එකයි තියෙන්නේ. බැක්ටීරියා වල දැන් මෙයාගේ න්‍යෂ්ටියක් නැහැ. වෛරස් වල න්‍යෂ්ටියක් නැහැ. මේ ප්‍රෝටීන් කොපුව ඇතුලේ DNA එකක් හෝ RNA එකක් තියෙනවා. බැක්ටීරියා වලත් න්‍යෂ්ටියක් නැහැ. බැක්ටීරියා සෛල. ඒක
නැති වුණාට ඒවා ටික එකට එකතු වෙලා තියෙනවා. ඒකට කියන්නේ ප්‍රාග්න්‍යස්ටික් කියලා කියන්නේ ඒකයි. DNA RNA දෙකම තියෙනවා. හැබැයි න්‍යෂ්ටයකින් පටලයකින් වට වෙලා නැහැ. මෙන්න මෙහෙම. ඒකද ඇගලියන්ට ඊළඟ බැක්ටීරියා සෛලවල DNA හා බැක්ටීරියා සෛලවල DNA හා RNA යන වර්ග දෙකම තිබුණත් එහි සත්‍ය න්‍යෂ්ටයක් අර වගේ අපේ වගේ එකක් නැහැ. එහි සත්‍ය න්‍යෂ්ටයක් දැක්ගත නොහැක. සත්‍ය න්‍යෂ්ටයක් දැක්ගත නොහැක. අමතර කරුණු දැනගන්න ඕන දේවල්. ඊළඟ එක. දැන් අපි කිව්වා අපේ ඇඟේ සෛල වලින් හැදිලා තියෙන න්‍යෂ්ටියක් තියෙනවා. මේ න්‍යෂ්ටිය ඇතුලේ DNA තියෙන්නේ කොහොමද න්‍යෂ්ටිය ඇතුලේ DNA තියෙන්නේ? මේ න්‍යෂ්ටිය ඇතුලේ කෙඳි වාගයක් තියෙනවා. මෙන්න මෙහෙම. ඒ කෙඳි වලට කියන්නේ වර්ණ දේහ. ඒ වර්ණ දේහ ලොක් කරලා බලපුවම මෙන්න මෙහෙම බලා ගන්න. මෙන්න මෙහෙම. වැඩි විස්තර කියන්නේ පස්සේ කාලෙක. ඒ වර්ණ දේහ කියන ඒ වගේ තියෙනවා මෙහෙම කොටස්. එන්න මෙහෙම තියෙනවා. මේවට කියන්නේ ජාන කියලා. ජීන් ජාන. ඔන්න ජාන කියන ඒවා තමයි අර DNA අණු වලින් මෙහෙම හැදිලා තියෙන්නේ. එතකොට අද විද්‍යාව දියුණු වෙලා ඒකට කියන්නේ ජාන තාක්ෂණය කියලා. මේ අදාළ ජානේ හොයාගන්න පුළුවන්. ඉසකෙස් වල පාට ජාන, අරකේ අම් පිළිබඳ ජානේ, හැමේ පාට පිළිබඳ ජාන ඔක්කොම හොයාගෙන තියෙනවා. දැන් අද විද්‍යාව දියුණු වෙලා තියෙනවා. අදාළ ජානේ අයින් කරලා ඒ වෙනට වෙනත් ජානයක් ගන්න පුළුවන්. දාලා අන් නැති අයට අන් එන්න. දැන් හොයාගෙන කර තියෙනවා අර කණාමැදිරියාගේ පිටිපස්සෙන් එළිය එන්නේ. ඒ ජානේ හොයාගෙන තියෙනවා. හොයාගෙන ඒක අරගෙන ඒක සම්බන්ධ කරලා තියෙනවා දුම්කල ගහට. දැන් රාත්‍රී කාලේදී මොකද දුම්කල ගහෙන් අර කණාමැදිරියාගේම එළිය එනවා. ඒ වගේ අමුතු වැඩ කරන්න පුළුවන් තාක්ෂණයක් තියෙනවා. ඒකට කියන්නේ ජාන ඉංජිනේරු විද්‍යාව, ජෙනටික් ඉංජිනේරින්. ඉතින්ද අමුතුම දේවල් කරනවා. මොකද මේ ප්‍රවේණික තොරතුරු යාගේ විස්තර තියෙන්නේ මේ ජානේ. ඒක ජාන හැදලා තියෙන්නේ DNA අණු වලින්. හරි? මෙන්න මේ විස්තරයක් පස්සේ වෙනම දෙන හින්දා දැන් නිකන් ලියන්න. මෙන්න මෙහෙම. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු සඳහන්ව ඇත්තේ ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් යාගේ රූපේ ලක්ෂණ ප්‍රවේණික තොරතුරු සඳහන්ව ඇත්තේ න්‍යෂ්ටයේ පිහිටි ඉංග්‍රීසියෙන් ක්‍රෝමෝසෝම් න්‍යෂ්ටයේ පිහිටි වර්ණ දේහ නම් න්‍යෂ්ටයේ පිහිටි වර්ණ දේහ නම් ව්‍යුහයේ ඇති වර්ණ දේහ නම් ව්‍යුහයේ ඇති ජානවලය වර්ණ දේහ නම් ව්‍යුහයේ ඇති ජානවලය සරලව දෙන්නේ ජානයක් තුල DNA අණු අඩංගු වේ. ජානයක් තුල DNA අණු අඩංගු වේ.
හරි එතකොට ඔය DNA අණු කාලයත් එක්ක එහෙම නැත්නම් ඔය පරිසරයෙන් එන එක එක ද්‍රව්‍ය හින්දා වයසට යනකොට මේවා එකිනෙක වෙනස් වෙනවා. ඒවට කියන්නේ විකෘති. ඒවට කියන්නේ විකෘති ඉංග්‍රීසියෙන් මියුටේෂන්. මෙන්න මේ විකෘති ඇති වෙන හින්දා මොකද වෙන්නේ දෙමාපියන්ගේ නැති ලක්ෂණ ළමයිට එනවා. බලන්නකෝ අර වැදගත් දෙමාපියන්ගේ අර කොල්ලා කරන දහපද්දුරා වැඩ එහෙම කියනවනේ. දෙමාපිය හොඳ වැදගත් වුත් කොල්ලා මහ එපා කරපු නොටෝරියස් වැඩු පාතාල නායකයෙක්. තාත්තා දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය. හැබැයි කොල්ලා මොකද කරන්නේ? හොරෙන් පොල් කඩනවා, කුකුල් උස්සනවා, කෙල්ලන්ට ඉන්න දෙන්නේ නැහැ. එහෙම ඒවා තියෙනවා. නේ? ඒක නිසා ඒ වගේ තියෙනවා උදාහරණයක් ඔය විජයමුළු කුබණ්ඩාර කියන්නේ හොඳ දේශපාලඥයෙක්. දැහැමි ජීවිතයක් ගත කරපු අවංක හොඳ බහුශ්‍රුත නායකයෙක්. හැබැයි එයාගේ පුතා මහින්ද රාජපක්ෂ ළඟ තමයි පෞද්ගලික ලේකම් ලෙස වැඩ කරේ. ඔච්චර ශ්‍රේෂ්ඨ පියාගේ පුතා දුන්න මහින්දට ගේම. මහින්දගේ account එකකින් කෝටි ගණනක් හොරකම් කරා. නේ? ඒක කාරණා දෙකකින් කියන්න පුළුවන්. එක්ක පාරිසරික සාධක. අර වැදගත් දෙමාපියෝ තාත්තා හොඳ වැදගත් දැහැමි ධාර්මිෂ්ඨ පුද්ගලෙක් වුණාට මොහු ආශ්‍රය කරේ හොරු සෙට් එකක්. ඒක නිසා ඔහුට පාරිසරික බලපෑමෙන් හොරා කෑමේ පුරුද්ද ආවා. එහෙම නැත්තම් කියන්න පුළුවන් මෙයා හැදෙද්දි මේ වාගේ විකෘතියක් ඇති වෙලා. තාත්තගේ තිබ්බ ලක්ෂණ පුතාට ආවේ නැහැ. මම කියන්නේ තාත්තගේ දේ කරා නැත්තම් ඔහු නොට්ටුගේ පුතා කියලා. නොට්ටිගේ පුතා කියන්නේ. තාත්තා කරපු දේ පුතා කරන්න ඕන. හරිද? චුට්ට පුතා ඉන්නව නේද? චුට්ට පුතාට තේරුණාද දන්නේ නැහැ. තාත්තගේ දේ පුතා කරන්න එපා. හිටියක් දන්නේ නැහැ මම බැලුවේ නේ. චුට්ට පුතා ඉන්නවද? ඉන්නවනම් ඕක කියලා දාන්නකෝ. ඒක නිසා ඔය කාරණා දෙක එකක් වෙන්න පුළුවන්. එක්කෝ අර ගිරාපෝතගේ කතාව වගේ පුරවාශ්‍රය කරපු හින්දා මහින්ද රාජපක්ෂගේ account එකකින් හොරකම් කරා. ඔයාලන් කාලයක් හිටපු නිසා. එහෙම නැත්නම් අර කාර්ය. ඒ වගේ මෙන්න මේ විකෘති කියන ඒවා වෙච්චහම අනාගතේ අමුතු කට්ටි හැදෙනවා. මේක 9 පන්තියේ හිටපු ළමයෙකුට අමුතු දෙයක් නෙමෙයි. මොකද 9 පන්තියේ පළමු පොතේ අන්තිම පාඩම පරිණාමය. පරිණාමය වෙන්න නම් මෙන්න මේ වගේ වෙනස්කම් එන්න ඕන. ඒක තමයි කාලයක් සමග මේක වෙන්නේ. නා ඔකට අමතක කරන්න බෑ පරිණාමයේ පාඩම කාලයක් සමග ජීවීන්ගේ ඒ තියෙන ස්වරූපය වෙනස් වෙනවා. වෙනස් වෙන්න මෙන්න මේ විකෘති බලපාන. ඒකට මේ DNA අණුව වැදගත් වෙනවා. කියන්න ඊළඟ නම්බරේ DNA අණුවේ සිදුවන වෙනස්කම් වලට කියන විකෘති. විකෘති නිසා DNA අණුවේ සිදුවන විකෘති නිසා ජීවීන්ගේ වෙනස්කම් හේවත් තාත්තා අම්මගේ නැතිව එනවා. ජීවීන්ගේ වෙනස්කම් හේවත් ප්‍රභේදන ඇති වේ. සරලව දැනගන්න. ජීවීන්ගේ වෙනස්කම් හේවත් ප්‍රභේදන ඇති වේ. වෙන පාඩේ ලියන්න. මෙව ප්‍රභේදන වෙනස්කම් වෙන්න ඕනේ පරිණාමය වෙන්න. එම් ප්‍රභේදන පරිණාමය සඳහා ඉවලූෂන් එම් ප්‍රභේදන පරිණාමය සඳහා උපකාරී වේ. පරිණාමය සඳහා උපකාරී වේ. හරි? එතකොට මම ඉස්ලාම කට්ටිය සහභාගී වෙනකම් ප්‍රැක්ටිකල් ටිකක් දැම්මා. ඒ සීනි හඳුනා ගැනීමේ බෙරඩික් පරීක්ෂාව, පිස්ටි හඳුනා ගැනීමේ අයඩින් පරීක්ෂාව, ප්‍රෝටීන් හඳුනා ගැනීමේ බයෝවෙට් පරීක්ෂාව. හැබැයි ඒකම අපි අද විශේෂ ජෛව අණුවක් කතා කරා. ඒ තමයි න්‍යෂ්ටික අම්ල. හරිද? න්‍යෂ්ටික අම්ල මූලික කරුණු ටික. න්‍යෂ්ටික අම්ල එක
හරිද? මූලික දේ කතා කරලා බොහෝ දේවල් කතා කරන්න පුළුවන් මේකේ. හරිද? මේ DNA අණුවේ තව විස්තර තියෙනවා. මොකද මේවා වෙනස් වෙන්නේ. ගැන කතා කරන්න ඔය කටියන් ටිකක් සැර වැඩි. අලුත් 10 කෙනෙකුට සැර වැඩි. මොකද මේකේ තියෙනවා න්‍යෂ්ටික අම්ල භස්ම කාණ්ඩේ ගත්තාම මේ තියෙන මම කිව්වේ භස්ම කාණ්ඩ කියලා જાතියක්. මේවා නැවත බෙදනවා. හරිද? ඒවා බෙදනවා ඒවා ටිකක් වැඩි ඔය කට්ටියට. ඇඩිනින්, ගුවනින්, යුරැසිල්, තයමින්, සයටොසින් කිය බෙදනවා. ඒවා මේ RNA වලයි DNA වලයි එක එක භස්ම කාණ්ඩ තියෙනවා. ඒවා සම්බන්ධ වෙන හැටි, එකකින් ප්‍රෝටීන් හැදෙන හැටි ඒවා ලොකු කතන්දර. ඉතින් ඒවා මේ 10 ළමයෙකුට වැඩි. නමුත් අමතර කරුණක් ලෙස මේ ටික ඔබ දැනගන්න ඕනේ මේ අමතර කරුණු ටික. ඒවා වැඩියක් වෙන්නේ හරි. එතකොට අපි දැන් සමහර අය ගාව ටියුට් ඇති සමහර අය ගාව ටියුට් ඇති උනත් කරන්න දෙයක් නෑ. ටියුට් එක කරන්න වෙනවා. ඒක ටියුට් එක ළඟට ගන්න මම ටියුට් එක පෙන්නන්නම්. හරිද? ඒ ටියුට් එකේ දේවල් අද ටිකක් කරනවා. කරලා පන්ති අවසන් කරනවා. ලබන සතියේ පාඩමේ ඒ ජලය විටමින් ටික ඒවා ගැන කතා කරමු. ඒකින්ද කරුණාකර 6 වෙනි ඉරිදා 2 සිට 4 දක්වා සේකර විද්‍යාලයට උත මතක තියාගන්න අමතක කරන්න එපා. සේකර විද්‍යාලයට පැමිණලා අදාළ නිබන්ධන ලබා ගන්න දෙවෙනි පාඩම් වලට නිබන්ධන. හරිද? අනික් කට්ටිය එන්න බැරි කට්ටිය පහවදාම තැපෑලට දාලා මම account numberේ තියෙනවා. රිසිට් එක එවන්න. එතකොට ටියුට් එක තැපෑලෙන් ලැබෙයි. නැත්තම් ඔයිට කලින් ගත්තේ කොහොමද ඒ ක්‍රමයට ලබා ගන්න. සමහර අය මම ඇවිල්ලා හම්බෙලා ගන්නවා. එහෙම ක්‍රම තියෙනවනේ. ඒක ගන්න. මම හිතන්නේ න්‍යෂ්ටික අම්ල ගැන හොඳට කතා කරලා දැන් බලමු පොඩක් නිබන්ධනේ. හරිද? නිබන්ධනේ පොඩක් බලමු. මේ රිතික් වෙන්න අදාවේ මේ රිතික් නේ රිතින් රොෂාන් නෙමෙයිනේ. හරිද? ඉන්දියාවෙන් ආවත් දන්නේ මේ තේරුම් නැතිව පස්සේ කෝල් කරලා කියන්න මේ ටියුට් ගන්න ආපුවම ඉස්තරහ ගන්න. ෆයිලුවේ ඔක්කොම අලුතෙන් ආපු අයට දෙන්නම්. තව යාළුවෝ ඉන්නවනම් කියන්න දැන් මේ ධම්ම සහභාගී වෙන්න කියන්නේ අලුත් 10ට. ඉස්කෝලේදී හම්බෙයි ටෙලිෆෝන් කරලා එයාට කියන අලුත් 10ක් පටන් ගන්න තියෙන්නේ දැන් මේ ධම්ම එන්න. හරිද? අපි දැන් බලමු පොඩ්ඩක් ටියුට් එක. මේ ටියුට් එකේ මෙන්න මේ ටියුට් එක ගන්න. එකක් කරන් බලන්න ඔකට නැත්නම් ටියුට් කරන්නේ නැහැ. තියෙන අය ගන්න අනික් කට්ටිය පොඩ්ඩක් එකේ දාලා එකේ මොකද්ද කියලා පොඩ්ඩක් ලියා ගන්න. තාම පොතේ ලියාගෙන ටියුට් එක හම්බුනහම කරගන්න. දැන් බෑ. දැන් බලමු පොඩ්ඩක්. ජීව රසායනික පදනම සජීව පදාර්ථයේ රසායනික සංයුතියට දායක වන මූලද්‍රව්‍ය. ස්තම් පුරවන්න. සජීව පදාර්ථයේ යනු ජීවී දේහ ජීවී සෛල තුල අඩංගු ද්‍රව්‍ය වේ. හරිද? සජීව පදාර්ථය කියන්නේ අපේ ඇඟේ තියෙන ද්‍රව්‍ය වලට. එහෙනම් ජීවී දේහ හෝ ජීවී සෛල තුල ඒවට තමයි කියන්නේ. හරි. වෙන්නේ හරි. ටියුට් නැති අය එක එක දාලා හරියට දාගන්න. ස්වභාවිකව හමු වන මූලද්‍රව්‍ය සංඛ්‍යා. දැන් ඔන්න මත පටල ගන්න එපා. සාමාන්‍යයෙන් ඔය කට්ටියන්ට මූලද්‍රව්‍ය කීයක් තියෙනවද කියලා හැවුවොත් හරිද? හරිද? මූලද්‍රව්‍ය කීයක් තියෙනවද හැවුවොත් ඔය කට්ටිය කියන 120ක් විතර තියෙනවා. හැබැයි 120ක් තිබ්බට සමහර ඒවා හදපුවා. සමහර ඒවා හදපු මූලද්‍රව්‍ය. ඒකින්ද ස්වභාවිකව පොළවෙන් වායු ගෝලයෙන් එහෙම ගත්තාම මූලද්‍රව්‍ය තියෙන්නේ 92ක් තියෙන්නේ. 92යි. 92 දාගන්න. ඊළඟ ඒ අතරින් සජීව පදාර්ථයේ කියන්නේ අපේ ඇඟේ ජීවීන්ගේ ඇඟේ පදාර්ථයේ රසායනික සංයුති ගැනීමට දායක වන මූලද්‍රව්‍ය ප්‍රමාණය කොච්චරද? අපි ඔක්කොම ඉගෙනනවා. කීයද 25. පමණ වේ. ඒ 25 නුත් අපි කීවා ප්‍රධාන වශයෙන් හම් වෙන්නේ මූලද්‍රව්‍ය 4ක් විතර.
ඒ මූලද්‍රව්‍ය අතරින් බහුලවම හමු වන මූලද්‍රව්‍ය මොකක්ද? ඒකෙදි මතක තියාගන්න බහුලවම හමු වෙන මූලද්‍රව්‍ය වලින් වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය ඔක්සිජන්. වැඩිපුරම හමු වෙන මූලද්‍රව්‍ය ඔක්සිජන්. ඊළඟට හමු වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. හරි? ඒක ලියා ගන්න. හරි? වැඩිපුරම තියෙන ඔක්සිජන් කියලා මතය ගන්න බහු වර්ණ වල එනවා. ප්‍රධානව තියෙන මූලද්‍රව්‍ය හතර තමයි අපේ ඇඟවල වල, ගස් වල, අපේ ඇඟේ සෛලවල ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. හරි? ඊට පස්සේ පොඩි සෙල්ලම් ටිකක් තියෙනවා. පහත රූපය අධ්‍යයනය කළ පිළිතුරු සපයන්න. මෙන්න තියෙන හයිඩ්‍රජන් වායුව, ඔක්සිජන් වායුව, නයිට්‍රජන් වායුව. තව මූලද්‍රව්‍ය ටිකක් තියෙනවා. දැන් දන්නවද සංකේත වලින් හයිඩ්‍රජන්, ඔක්සිජන්, කාබන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, කැල්සියම්. මොකක්ද අහන ප්‍රශ්නේ? බහුලවම හමු වන මූලද්‍රව්‍ය හතරේ සංකේත දැක්වෙන කොටු වර්ණ කරන්න. බහුලවම හමු වෙන මූලද්‍රව්‍ය හතර දන්නවනේ. ඒවයි කොටු වර්ණ කරන්න කියලා තියෙනවා. හයිඩ්‍රජන් කහ පාට. ඔය කට්ටිය එතකොට මේ මගේ මේ ඔක්කොම පාට හොයන්න බෑ. තාම බැරිත් නෑ. ඉන්නකෝ මේකේ තියෙනවා. හරිද? මොකරි. හයිඩ්‍රජන් එක කහ පාට කරන්න ඕනේ. දැන් මෙහෙම මොකරි පාට කරන්න. හරි? ඊට පස්සේ මොකක්ද අහන්නේ? කාබන් කළු පාට කරන්න ඕනේ. ඊට පස්සේ කාබන් මූලද්‍රව්‍ය හොයාගත්තා. කළු පාට කරා. සංකේතයෙන් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. කළු පාට. ඊට උඩ ගන්න පස්සේ බහුලව හමු වන මූලද්‍රව්‍ය සංකේත දක්වන්න. එතකොට මේ තියෙන ඔක්කොම පාට කරන්නේ නැහැ. ඔක්කොම පාට කරන්න යන්න බෑ. හතර කොටු වර්ණ කරන්න තියෙන්නේ. ඔක්කොටම පාට දුන්නට හරියන්න දාන්න එපා. හතර විතරක් පාට කරන්න ඕනේ. නැත්නම් ඔකට දන්නේ නැහැ කියලා පෙන්නනවා. හයිඩ්‍රජන් හරි, කාබන් හරි, තව තියෙන ඔක්සිජන්, නයිට්‍රජන්. ඔක්සිජන් පාට මොකක්ද? ඔක්සිජන් නිල් පාට. එතකොට මේක නිල් පාටින් පාට කරනවා. ලස්සනට පාට ගන්න පුළුවන් ලස්සනට ඔය කට්ටිය. ප්ලැටිනම් එකක් හරි හයිලයිට් එකක් කියනවා. තව එක මූලද්‍රව්‍යයක් තියෙනවා මොකද්ද? නයිට්‍රජන්. නයිට්‍රජන් වල පාට මොකද්ද? රතු පාට. මෙන්න මේකයි තියෙන්නේ බහුලවම වෙන මූලද්‍රව්‍ය ටික. කරන්න පුළුවන් නේ. බහුලවම වෙන මූලද්‍රව්‍ය තියෙනවා. ඊට අදාළ පාට අරගෙන පාට කරන්න තියෙන්නේ. හරි? මේ ටික වායු උනට අනික්ක වායු නෙමෙයි. ඔන්න මේ ප්‍රශ්නේ කරන හැටි එහෙමයි. ලස්සනට ඔය කටියට පුළුවන් කර වැඩේ කරන්න. ඊළඟට අහනවා A හා B ද්‍රව්‍ය තුල විවිධ මූලද්‍රව්‍ය එකතු වී සෑදී හැකි සංයෝග කීපයක් ඉහත දක්වා ඇත. කොයි මොකද්ද AB කතාව? මේ තියෙන්නේ A මේක B මේක. A කියන්නේ ජලය, B කියන්නේ මොකද්ද? ඔන්න කැරට් තලය. මේ දවස්වල දේශපාලඥයෝ දෙන්නේ කැරට් තල. අන්න කැරට් තලයේ තියෙනවා. A හා B ද්‍රව්‍ය තුල විවිධ මූලද්‍රව්‍ය එකතු වී සෑදී හැකි සංයෝග කීපයක් ඉහත දක්වා ඇත. හරිද? A හා B වල එම සංයෝග තුල ඇති මූලද්‍රව්‍ය ඉහත වර්ණ වලින් දක්වන්න. එතකොට වෙනම කරන්න වෙනවා.
ජලයේ තියෙන මූලද්‍රව්‍ය දෙකයිනේ. හයිඩ්‍රජන් ඔක්සිජන්. එතකොට ඒකේ පාටවල් ටික දාන්න වෙන්නේ. B කියන්නේ කැරට් තලේ. කැරට් තලේ අනිවාර්යයෙන්ම හරිද මේ මූලද්‍රව්‍ය ඔක්කොම තියෙනවා. මොකද ප්‍රෝටීන් උත් තියෙනවා, න්‍යෂ්ටික අම්ලත් තියෙනවා. ඒ ඔක්කොම ටික තියෙනවා. එහෙනම් ඒක ඔක්කොම ටික පාඩ කරන්න පුළුවන්. හරිද? ඒක කරගන්න පුළුවන්. එම සංයෝග කාබන් අඩංගු සහ කාබන් අඩංගු නොවන සංයෝග ලෙස වෙන් කර පහත වර්ගයේ දක්වනවා. කාබන් අඩංගු සංයෝග. කාබන් අඩංගු සංයෝග මොනවද? ග්ලූකෝස්, ග්ලයිසින්. කාබන් අඩංගු නොවන ඒවා ජලයයි, කැල්සියම් ෆොස්ෆේට්. මේ සංයෝග වලින් කාබන් අඩංගු ඒවා තියෙනවා, කාබන් අඩංගු නැති ඒවා තියෙනවා. එතකොට කාබන් අඩංගු සංයෝග වලට දාන්නේ ග්ලූකෝස් ග්ලයිසින් දාන්න. අඩංගු නොවන එකට දාන්න ජලය කැල්සියම් ෆොස්ෆේට් කියලා දාන්න. හරි? ඔන්න ඒක ඒ පිටුව කරා. ඔය කට්ටිය ටියුට් එක ළඟ තියාගෙන ඉන්න ඕනේ. හැමදාම දැන් ටියුට් එක ටික කරනවා ඈ. මම මේ කරපුවා සේව් කරනවා. එතකොට බලා ගන්න පුළුවන්. මේවා කට්ටිය අත් වශයෙන්ම බලලා මේවා ලස්සට කරන්න. මේ මම කරන්න ඕනේ මේ තියෙන එක පාට කරන්න. පාට කරන වැඩ ඒවා මේ ඔය කට්ටිය කරගන්න පුළුවන්. මම මේ ජෛව අණු සම්බන්ධ මේක කරනවා. කරලා අද නවත්තනවා. නිදහස් දවසේ පොඩි නිදහසකුත් තියෙන්න එපා. අනිත් ටික ඔය කට්ටිය ටියුට් එක කරලා තියෙනවා. එහෙනම් මේ ප්‍රශ්نين අපි අද අවසන් කරමු. මතක් කළා පොතුවැර ප්‍රදේශ ළමයි ඉරිදා 2-4 ඇතුළත 2-4 ඇතුළත සේකර විද්‍යාලය අසලට එන්න ටියුට් ගන්න. පරණ ටියුට් ඕනයි කලින් කෝල් එකක් දෙන්න. පරණ ටියුට් නැති අය. හරි? තව යාළුවෝ ඉන්නවනම් එදාට ඇවිල්ලා පන්තියට සම්බන්ධ වෙන්න කියන්න ටියුට් අරගෙන ජොයින්ට් වෙන්න කියන්න. හරි? දැන් එනම් බලා ගන්න මේ කතාව. හිස්තන් පුරවන්න අපි දැක්කා ජෛව අණු 4ක් තියෙනවා. ප්‍රෝටීන්, න්‍යෂ්ටික නියුක්ලික් අම්ල කියන්නේ න්‍යෂ්ටික අම්ල, කාබෝහයිඩ්‍රේට්. එතකොට මෙතෙන් එන්නොට මොකද ඉතුරු එක? ලිපිඩ. න්‍යෂ්ටික අම්ල වර්ග දෙකකට බෙදෙනවා. මොකක්ද ඒ? DNA RNA. ලියා ගන්න ඔය කට්ටියත් DNA RNA. මෙතන ලිපිඩ. කාබෝහයිඩ්‍රේට් කොටස් තුනකට බෙදුවා. මොනොසැකරයිඩ්, මෙතෙන් එන්නේ ඩයිසැකරයිඩ්, මෙතන පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ් පොදු සූත්‍රය C6යි H12යි O6යි. මොකද ලියා ගන්න ඕනේ. අපි ඉගෙනනවා ජෛව අණු කොටස් 4යි, ප්‍රෝටීන්, ලිපිඩ, කාබෝහයිඩ්‍රේට්, න්‍යෂ්ටික අම්ල. ඊට පස්සේ ඒක කොටස් වලට බෙදුවා. දැන් අපි බලමු අහන ප්‍රශ්න වලට උත්තරේ. සජීව පදාර්ථ කියන්නේ ජීවීන්ගේ ඇඟ. සජීව පදාර්ථය අඩංගු මූලික කාබනික සංයෝගාර්ග 4කි. යෝ මූලික කාබනික සංයෝගාර්ග 4යි. හරි. සජීව පදාර්ථය තැනී ඇති සංයෝග ජෛව අණු ලෙස හඳුන්වයි. දැන් සජීව පදාර්ථය හෙවත් අපේ ඇඟ හැදිලා තියෙන ඒ වගේ කාබනික අණු වලින් ප්‍රධාන කාබනික අණුව තමයි ජෛව අණු කියන්නේ. සජීව පදාර්ථ හෙවත් අපේ ඇඟ හැදලා තියෙන ඒවට ජෛව අණු කියන්නේ නැහැ. වැරදි. අපේ ඇඟ හැදලා තියෙන්නේ මූලද්‍රව්‍ය සංයෝග වලින්. ඒවා කොටස් දෙකකට බෙදලා කාබනික, අකාබනික. කාබනික වල වැඩිපුර තියෙන ඒවා ජෛව අණු. එහෙනම් ජෛව අණු නෙමෙයි. එම කාබනික සංයෝග වලට අදාළ පහත වගුව සම්පූර්ණ කරන්න ඕන සම්පූර්ණ සාරාංශය එනවා. කාබනික සංයෝග වර්ග. දැන් ප්‍රධාන කාබනික සංයෝග වර්ග 4ටනේ කියන්නේ ජෛව අණු කියලා. එහෙනම් මේ ජෛව අණු කතාව කතා කරන්න යන්නේ. බලමු වර්ග ටික. මෙන්න මෙහෙම ලියන්න. ඔකට ටියුට් එකේ මාත් එක ලියන්න ඕන. මේක මොකද්ද? ටියුට් එක ලියන්න කාබෝහයිඩ්‍රේට්. මෙයා ලිපිඩ. මෙයා ප්‍රෝටීන්. මෙයා න්‍යෂ්ටික අම්ල.
කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන් න්‍යෂ්ටික අම්ල මාරුනට කමන්නේ මාරු වල ලිවත් කවුලන්නේ නැහැ මොකද හැබැයි හරියට ලියන්න ඕනේ ඒකට ප්‍රධානම අඩංගු මූලද්‍රව්‍ය මොන සාරාංශය ඕනකට තේරෙනවා කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධානම තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් ලිපිඩ වල ප්‍රධානම තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් ප්‍රෝටීන් වල කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලට අමතරව නයිට්‍රජන් තියෙනවා අඩංගු ප්‍රධාන අඩංගු මූලද්‍රව්‍ය ප්‍රධානව තියෙන ප්‍රෝටීන් වල මේ හතර අරහන් තුල ලියන්න අමතරව තියෙනවා සල්ෆර් න්‍යෂ්ටික අම්ල වල කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ට අමතරව මම කියනවා ෆොස්ෆරස් තියෙනවා කමා දාලා ලියන්න ටියුට් එක තියෙනවා නැත්තම් කරුණාකර ඉඳලා ගන්න නැති අය මේක බලාගෙන පස්සේ ලියා ගන්න කාබෝහයිඩ්‍රේට් වල තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් ලිපිඩ වලත් ඒක ප්‍රෝටීන් වල ඊට අමතරව නයිට්‍රජන් තියෙනවා සුළු වශයෙන් තියෙනවා සල්ෆර් න්‍යෂ්ටික අම්ල වල තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් හා ෆොස්ෆරස් අයි මේවා කරගත්තා කියන්නේ ටියුට් එක කරගත්තා හොඳටම ඇති විභාගෙට ඊට අමතරව එන්නේ අපි ටියුට් කරනවා ප්‍රශ්න පත්‍ර කරනවා මම හිටපොය දන්නවා ඇති අපි ස්පොට් ටෙස්ට් කරා ඔන්ලයින් ටෙස්ට් කරා ඒවා ඉදිරියේදීත් කරනවා ඒ වගේ දේවල් අපි කරා විවිධ දේවල් කරා මේ අන්තර්ජාලයේ පන්ති හරහා හරිද මේ කට්ටිය ඔතනින් නම් කරනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ ඒක ඔබ දැනගන්න ඕනේ දෙමෝපිය රවට්ටන්න නැතුව මන් රවට්ටන්න නැතුව කරගන්න අන්තිමේදී ඔබ රැවටෙනවා ඒකින්ද අවංකව පන්ති වෙලාව ඉඳලා වැඩේ කරගන්න එච්චෝ අනුපාතය මේ එච්චෝ අනුපාතය මේකෙදි 2ට 1යි අනිත් ඒ වගේ එක එක ගණන් අනිත් ඒ වගේ 2ට 1 එහෙම කියන්න බෑ ඒ වලට ඉරක් ගන්න හරිද අතරයි මේවා ටික පුරවලා තියන්න අපි ලබන සතියේදී කාබෝහයිඩ්‍රේට් වල සාරාංශය කතා කරනවා අනික් ඒවත් එක්ක එහෙනම් මම මේක සේව් කරලා තියෙනවා ඔය කට්ටිය ටියුට් එකේ ඉතුරු දේවල් ටික කරන්න ඕන හරි ටියුට් එකේ ඉතුරු දේවල් ටික කරලා මෙතෙක් කල් උගන්නපුව පුරවලා තියන්න එතකොට මම උත්තර කියද්දි මේක හරි ලේසි එහෙනම් අලුත් යාළුවෝ ඉන්නවනම් දැන් මේ දම සහභාගී වෙන්න කියන්නේ එහෙනම් අපි ලබන සිකුරාදා අපි නිදහස් නොවුනත් නේ අපි නිදහසේ හම්බෙමු ලබන සිකුරාදා පස්වර 6ට සමහර අය බ්ලාස්ප්‍රින්ද පන්තිය අහනවා බ්ලාස්ප්‍රින්ද තියෙන්නේ පැරණි 10 අය. ඒ කියන්නේ දැන්ට 11ට පාස් අය පටල ගන්න එපා. ඔය කට්ටියන්ට තියෙන්නේ 9 ඉඳන් දැන් 10ට ආපු අලුත් 10 තියෙන්නේ සිකුරාදා පස්වර 6ට. එහෙනම් අපි ලබන සිකුරාදා හම්බෙමු. ඊට කලින් ටියුට් එක ලබා ගන්න පුළුවන් හම්බෙලා. රයිට්. අද නවතිනවා. ගුඩ් බයි.